ලංකේ අභිමානය. උග්ගන්හාත භික්ඛවේ ආටානාට්‍යං රක්ඛං පරියාපුනාත භික්ඛවේ ආටානාට්‍යං රක්ඛං ධාරේත භික්ඛවේ ආටානාට්‍යං රක්ඛං අත්ථ සංහිතාය භික්ඛවේ ආටානාට්‍යාරක්ඛා භික්ඛූණං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තියාරක්ඛාය අවිහිංසාය පාසු විහාරායාති. උඳුවප් පුන් පොහෝදා අවසරයි. අදත් සඳ මඩල යට ජීවිතය දකින්නට. සඳ මඩල ඔබේ ජීවිතය සුවපත් කරන වග, ඔබේ ජීවිතයට මග කියන වග අප බොහෝ හොඳින් දන්නා වූ කරණයක්. එනිසයි 2020 වසර ගෙවී යන අවසන් දින කිහිපයේදී යෙදුණු උඳුවප්පුන් පොහෝ දිනේදීත් සඳ මඩල යටට අප මෙලෙස අවතීර්ණ වන්නේ. අදත් සඳ මඩල යට ඔබට ජීවිතය ගැන කියා දෙන්නට ඉතාමත්ම ගෞරව නමස්කාර පූර්වකව මැදිරියට වැඩම කොට සිටිනවා අතිපූජ්‍ය දුවේ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. දරුවන් සරණයි ඔබතුමා. ඒත් සමගින්ම කැලණිය රාජමහා විහාරාධිකාරී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. අපේ උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ ආටානාටිය සූත්‍ර දේශනාවෙන් කොටසක් සජ්ජායනා කළේ. අපේ හාමුදුරුවනේ දැන් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවේදී මේ ආටානාටිය සූත්‍රය පිළිබඳව බණ නැත්තම් පිරිත් අහන ඇත්ත පවා බොහොම සැලකිල්ලෙන් ඉන්න අවස්ථාවක් බවට පත් වෙනවා. ඇතැම් තැනක කියනවා මේ යකුන් ප්‍රේතයින් කැඳවලා ඉන්න අනතුරුව ඔවුන්ව නැවත යවන්න තමයි මේ කියන්නේ කියලා. මේ සියලු කාරණාත් එක්ක ඇයි අද දවසේදී බෝහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් කොටසක් මෙලෙස සජ්ජායනා කළේ? අති ගෞරවනීය අප සහෝදර දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්කිත හාමුදුරන් වහන්සේගෙන් අවසර අපේ සුදේව මහත්තයා අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් උදා වෙන්න තව දවස් කීපයයි පැය ගණනාවයි තියෙන්නේ. ඉතින් අපේ ජීවිතේ අපිට සැපත සතුට අර්ථවත් භාවය ඇති කර ගැනීමට අපේ ජීවිතය තුළ පැති ගණනාවක් තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඒ පෙනෙන පැති වගේම නොපෙනෙන පැතිත් අපේ ජීවිතේ අපිට තියෙනවා. ඒක අභියෝගයක්. සමහර වෙලාවට සමහර දේවල් අපිට පේන්නේ නැති නිසා, අපේ ඇස් දෙකට හසු කරගන්න බැරි නිසා, කන් දෙකට ශ්‍රවණය කරගන්න බැරි වෙච්ච නිසා, අපේ බුද්ධියට අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා සමහර අය උඩ පැන පැන තලන යකඩයක් වගේ සමහර වෙලාවට ඒවා කෑගහ භෞතිකවාදී ලෙස හෙලා දකිනවා. හැබැයි අපිට අපේ ජීවිතය තුළ මේ මනුෂ්‍ය ලෝකයේ තුළ ගත කරනකොට ඔබතුමා පෙනෙන දේවල් වගේම නොපෙනෙන දේවල් පිළිබඳවත් කිසියම් අභියෝගාත්මක අවස්ථා අපිට අපේ ජීවිතේ උදා වෙනවා. ඉතින් එතෙන්දී මේ මනුෂ්‍ය සමාජය ගත්තහම, අද සමාජයේ ගත්තහම ඔබතුමා ගොඩාක් මේ තර්ක
දහම් සාකච්ඡාවක් වුණොත් අනිවාර්යෙන් අහන ප්‍රශ්නයක් තමයි දෙවියෝ ඉන්නවද නැද්ද? එහෙම නැත්නම් අදෘශ්‍යමාන බලවේග තියෙනවද නැද්ද? පේන්නේ නැතිව පිළිගන්න පුළුවන්ද නැද්ද? ඔයගේ උබතෝ කෝටික ප්‍රශ්න වලට මැදි වෙනව විතරක් නෙවෙයි සමහර වෙලාවට අපි හරීම ධර්ම සංවේගයටපත් වෙන ඔබතුමා විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය හරහා සමහර තමන්ගේ බුද්ධියට නුවණට හසු කරගන්න බැරි වෙච්ච අවබෝධ කරගන්න බැරි වෙච්ච දේවල් ගැන පුනපුනා කියා සමහර අය ඒවා හෙලා දකිමින් මහා වීරයෝ බවට පත් වෙන්න වගේ උත්සාහ කරනවා. ඉතින් ඒක එච්චරම සුදුසු දෙයක් නෙවෙයි බුදුදහම තුළින් මනස දියුණු කරගත්ත කෙනෙකුට. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඔබතුමා මං හිතන්නේ අද අපි කතා කරන ප්‍රධාන මාතෘකාව බවට පත් වෙන්නේ දෙවියෝ සහ තවත් අදෘශ්‍යමාන ඇත්තෝ. ඒ කියන්නේ අපි අද දවසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නොපෙනෙන ලෝකයේ පිළිබඳව බුදුදහමේ කියවීම. මේ දිනවල සමාජයේ ඇතැම් මතු කාරණාත් එක්කත් අපිට අපේ හවුදුරනේ සාකච්ඡා කරන්නට පුළුවන්. අපි ඉදිරියේදී ඒ කාරණාවලටත් යමු. මට අර මං අහපු ප්‍රශ්නේ. ඇයි මේ ආටානාටිය සූත්‍ර දෙකේ පවතුන? ඔබතුමා දැන් මේ ආටානාටිය සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර අතර විශේෂයෙන්ම මේ පිරුවානා පොත් වහන්සේට පවා ඇතුළත් වුණා. අපි මීට පෙරත් පිරුවානා පොත් වහන්සේ අරගෙන ඇවිදිලා පෙන්නුවා. අපේ බෝධාගම චන්දිම නායක හාමුදුරුවෝ මේ දවස්වල වැඩසටහන ඉවර වෙලා ඒ පොත් වහන්සේ මට තෑගි කරලා ගියා අපි. ඒක තමයි. එදා අපි කතා කරන්නේ ලෙඩ රෝග ගැන. අද කතා කරන්නේ අපි දෙවියෝ ගැන සහ අදෘශ්‍යමාන ඇත්තෝ ගැන. එතකොට මේ අදෘශ්‍යමාන අය දෙවියෝ පිළිබඳව කතා කරනකොට බුදුදහමේ අපිට ඊටාම මනවින් මේ පිළිබඳව තේරුම් ගන්න පුළුවන් වටිනාම සූත්‍රය තමයි ඔබතුමා ආටානාටිය සූත්‍රය. දැන් පිරිත් පොත් වහන්සේගේ තියෙන ඊටාම වටිනාම සූත්‍රයක් වගේම ඔබතුමා මතක් කළා වගේ සර්වරාත්‍රික පිරිත් දේශනාවක් කරනකොට විශේෂයෙන්ම මහා සංඝයා වහන්සේත් හරි කැමති මේ ආටානාටිය සූත්‍රයේ සජ්ජායනා කරන්න යුග පත්‍රවල යොදෙනවට. මොකද හරි නිදහසේ සහ මේ තුල හරි ලස්සන සුන්දර බවකුත් තියෙනවා. ඉතින් ඒ සුන්දර බවත් එක්ක අර්ථාන්විත බවකුත් තියෙනවා. ඉතින් ගොඩාක් අපේ පින්වතුන්ලත් හරි කැමති මේ ආටානාටිය සූත්‍රය ශ්‍රවණය කරන්න. සමහර ස්වාමීන් වහන්සේලා මේකේ මහ ප්‍රාණකුරු එහෙම ටිකක් ලස්සන උස් කරලා පහත් කරලා එහෙම සජ්ජායනා කරනවා. ඉතින් සමහර අය ඒකටත් කැමති. ඉතින් සමහර අය ඒ නිසාම ආටානාටිය සූත්‍රයේ සජ්ජායනා කරන වෙලාවට එනවා කවුරුත් වගේ පිරිත් මණ්ඩපේ ළඟට ඇවිල්ලා වාඩි වෙනවා. ඔබතුමා දැන් මේකේ මූලික සිදුවීම මම බොහොම සැකෙවින් කිව්වොත් එහෙම ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ගිජ්ජකූට පර්වතයේ උඩ. ගිජ්ජකූට කියලා කියන්නේ අපි දන්නවනේ ගිජු ලිහිණියෙක් ඉගිල්ලෙන ආකාරයට හැඩේ ඇති පර්වතය තමයි ගිජ්ජකූට කියන්නේ. දැන් ඒතර මේ ගිජ්ජකූට පර්වතය අපිට බුද්ධ චරිතය අනුව ඔබතුමා බොහොම සමීප සිදුවීමක් තමයි අර දේවදත්ත තෙරුන් වහන්සේ ගල් පෙරළුවේ බුදුරජාණන් වහන්සේ සමවත්සෝයෙන් මේ පර්වතයේ පාමුල වැඩ ඉන්නකොට. එතකොට ඇත්තටම මේ සෞන්දර්යාත්මකව ගත්තහම මේ පර්වතය හරි සුන්දරයි. ඒ කියන්නේ ඉසිගිලි, වේහාර, පාණ්ඩව, පල්ලව ආදී පර්වත පහකින් වටවෙච්ච තැනිතලාවක අයිනකින් තමයි මේ ගිජ්ජකූට පර්වතයේ තියෙන. ඉසිගිලි පර්වතයේ කිට්ටුවට වෙන්න. රජගහ නුවර. එතකොට මේ ඉසිගිලි පර්වතයේ නැග්ගහම මේ පර්වත පහම වටේට පේනවා සහ විශාල තැනිතලාවකුත් පේනවා. ඈත පළාතකුත් පේනවා. ඉතින් ඒක නිසා හරි සුන්දර තැනක්. ලෞතුරා බුදුහාමුදුරුවෝ බොහෝ වෙලාවට එතන වැඩ ඉන්න සමවත්සෝයෙන් වැඩ ඉන්න බොහොම ප්‍රිය කළා. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේක දවසක් මේ ගිජ්ජකූට පර්වතයේ උඩ වැඩ ඉන්නකොට මහා ආලෝක ධාරාවන් හතරක් අරගෙන ආලෝක ධාරාවන් හතර පැත්තෙන් පාත් වුණා මෙතෙන්ට. ඒ ආවේ කවුද? දතරාෂ්ඨ, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු. හැබැයි සතරවරම් දෙවිවරු විතරක් නෙවෙයි මේ සූත්‍රය අනුව සතරවරම් දෙවිවරු වැඩම කළා. ඊට පස්සේ තවත් දෙවිවරු වැඩම කළා. ඉතින් මේක අදෘශ්‍යමාන ඇත්තොන්ගේ ඊටාම වැදගත් ගමනක් ඔබතුමා. වැදගත් ගමනක් යනකොට සාමාන්‍යයෙන් දැන් ඔබතුමා වුණත් මෙතනියව අරන් යනවනේ. ඉතින් ඒ නිසා මේ සියලු ඇත්තෝ තමන්ගේ මෙතිනිවරු සහ දරුවෝ අරන් ඇවිල්ලා තියෙනවා.
දැන් මේකෙම තියෙනවා මම එකක් කියන්නම් මේ අපේ හාමුදුරුවෝ මේක ලස්සනට අර්ථය පැහැදිලි කරලා දෙයි. මම මේ කතාව කියන්න. මම කියන දැන් යක්කෝ යක්ෂයෝනේ. යක්කිනීවා කියන්නේ යක්ෂ නෝනලා. ඒකතර යක්කෝ ආවේ නිකන් නෙවෙයි යක්ෂ නෝනලත් එක්ක. එතකොට යක්ක පෝතකෝවල් පොඩි ළමයි යක්ෂ පැටවුත් තරන් ආවා. පොඩි ළමයිනුත් තරන් ආවා. කුම්බාණ්ඩියොත් එහෙමයි. හැමදෙනාම එහෙම නාග අයත් එහෙමයි. ඔක්කොම ඒ පිරිස ඇවිල්ලා ඒ පිළිවෙලට බොහොම ලස්සනට වාඩි වුණාට පස්සේ ඔක්කොම ඇවිදින් බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පසක බොහොම ගෞරවයෙන් යුතු තුෂ්ණීම් භාවයෙන් යුතුව වාඩි වෙලා ඊට පස්සේ විශේෂයෙන්ම වෙස්සවන වෛශ්‍රවණ දෙවියෝ නැගී සිටිනවා. පිරිස අතර ඔක්කොම වාඩි වුණාට පස්සේ වෛශ්‍රවණ දෙවියෝ නැගී සිට කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට අපි බොහෝම ගෞරවයක් තියෙනවා. ඔබ වහන්සේට අපි බොහෝම ගෞරවයක් තියෙනවා. ඔබ වහන්සේගේ සීලය ගුණය ඉතින් මේවා විස්තර කරලා ඔබ වහන්සේට අපි බොහෝම ගෞරව කරනවා. හැබැයි මේ ලෝකේ හැම දෙවියෙක්ම ඔබ වහන්සේට කැමති නැහැ. ඔබ වහන්සේට කැමති නැති දෙවිවරුත් ඉන්නවා. ඒ වගේම ඔබ වහන්සේට කැමති නැති යක්කුත් ඉන්නවා. ඔබ වහන්සේට කැමති නැති කුම්භාණ්ඩියොත් ඉන්නවා. ඔබ වහන්සේට කැමති නැති නාගයොත් ඉන්නවා. ඔබ වහන්සේට කැමති නැති මේ අපහැදීන් ඇති අය ඉන්නවා. ඒ ඇයි ඔබ වහන්සේට කැමති නැත්තේ? ඒකට විස්තර කරනවා. අප්පසන්නායේව භගවතෝ තංකිස. ඒකට හේතුව මොකද්ද? භගවාහි බන්තේ. භාග්‍යවතුන් වහන්සේ පාණාතිපාතා වේරමණියා ධම්මං දේසේති. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න කියලා ඔබ වහන්සේ කියනවා. ඔබ වහන්සේ දේශනා කරනවා. ප්‍රාණඝාතයට කැමති දෙවිවරු කැමති නැහැ ඔබ වහන්සේට. එතකොට ප්‍රාණඝාතයට කැමති යක්කෝ කැමති නැහැ. නාගයෝ කැමති නැහැ. දෙවිවරු කැමති නැහැ. ඉතින් මේ විදිහට කැමති නැති අයත් ඉන්නවා කියලා විස්තර කරලා ඊට පස්සේ මේ පිරිස දිහා හැරිලා දැන් මේ ඔක්කොම ඉන්නෝනේ මෙතන. පිරිසට ඒ වෙස්සවන වෛශ්‍රවණ දෙවියෝ නැවත නියෝගයක් නිකුත් කරනවා. හැබැයි කැමති නැති අය හිටියට කරන්න දෙයක් නැහැ. දැන් මේක හරි ලස්සන සිදුවීමක්. කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ ගුණයත් එක්ක, දහමේ තියෙන ගුණයත් එක්ක, ආර්ය මහා සංඝරුවනේ තියෙන ගුණයත් එක්ක, විශේෂයෙන් බුදුහාමුදුරුවෝ අරමුණු කරලා තියෙන. බුදුහාමුදුරුවන්ගේ ගුණයත් එක්ක කිසිම දෙවියෙක්, කිසිම යක්ෂයෙක්, කිසිම නාගයෙක්, කිසිම කුම්භාණ්ඩයෙක්, කිසිම කෙනෙක් හැබැයි බුදුන් සරණ ගිය භික්ෂුවකට, භික්ෂුණියකට, උපාසකයෙකුට, උපාසිකාවකට කරදර කරන්න බෑ. කරදර කළොත් එහෙම ඒ කරදර කරන අය ගැන හොයන්න වෙනම කණ්ඩායමක් පත් කළා කියලා වෛශ්‍රවණ දෙවියෝ දැනුම් දෙනවා. එතකොට බැරි වෙලාවක්වත් කවුරු හරි එහෙම කරදර කරලා කාට හරි කරදර කරලා දැනගත්තොත් ඒ කණ්ඩායම හොයලා කිව්වොත් හැබැයි ඒගොල්ලන්ට දඬුවමුත් නියම කළා. ඒ දඬුවම් මොනවද කියලාත් නියම කළා. ඉතින් මේ ප්‍රතිඥාව තමයි මේක මහා දිග සිදුවීමක්. මේ ප්‍රතිඥාව තමයි බුදුහාමුදුරු ඉදිරියේ ලබා දීපු මේ ප්‍රතිඥාව තමයි මේ සූත්‍රය තුල තියෙන්නේ. දැන් එතකොට ඔබතුමා අපිට මේ බුදුදහම තුල දෙවියෝ ඉන්නවද අදෘශ්‍යමාන අය ඉන්නවද නැද්ද කියලා කතා කරන්න දෙයක් නැහැනේ. පැහැදිලි වෙනවා මෙතන. ඊටාම පැහැදිලිනේ. ඊටාම පැහැදිලි. ඒ නිසා බුදුදහම දන්නවා නම් බුදුදහම ගැන සාකච්ඡා කරනවා නම් බුදුදහම ගැන අවබෝධයක් තියෙනවා නම් ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් එයාට ආයිත් දෙවියෝ ඉන්නවද අදෘශ්‍යමාන ඇත්තෝ ඉන්නවද නැද්ද කියලා ප්‍රශ්න කරන්න තරක් නැහැ. හැබැයි දැන් මේකෙම තව අන්තයක් තියෙනවා. මොකද්ද? සමහර අය සියල්ලම ඒ ඇත්තොන්ට බාර දීලා බලාගෙන ඉන්නවා. ඒ ඇත්තු කරයි කියලා හිතාගෙන ඉන්නවා. අන්න එතෙන්ට ගියොත් ඒක ඊටම අන්න එතෙන්දි තමයි බුදුහාඳුරු ප්‍රශ්න කළේ තාරකා දිහා බලාගෙන ඉඳලා ඔබලාට මොනවද ලබා ගන්න පුළුවන්. එහෙම හැබැයි තාරකාවල බලපෑම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. සඳෙහි බලපෑම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. හිරුගේ බලපෑම ගැන දේශනා කළා තියෙනවා. ග්‍රහයින්ගේ බලපෑම ගැන දේශනා කළා තියෙනවා. හැබැයි යම් කෙනෙක් මේ තමන්ගේ ජීවිතයේ සියල්ල මේ ග්‍රහයන්ගෙන්, සියල්ල තාරකාවලින්, සියල්ල ග්‍රහවලින්, සියල්ල දෙවියන්ගෙන්, බ්‍රහ්මයන්ගෙන්, එහෙම නැත්නම් කුම්භාණ්ඩයන්ගෙන්, යක්ෂයන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන් ලබා ගන්න බලාගෙන ඉන්නවනම් අන්න ඒක වැරදි. එතකොට මේ බුදුදහම තුළ තියෙන හරි මධ්‍යස්ත යථාර්ථවාදයක්. යථාර්ථවාදී දැක්මක්. ඇත්ත ඇති සැටියෙන් දැක්මක්. එතකොට මේ දැක්ම තුළ අපි නිවැරදි ලෙස ඉන්නකොට අපිට අපේ ජීවිතේ කවදාවත් ඒක හානියක් වෙන්නේ නැහැ.
ඒ වගේම ඒ තුලින් අපි සමහර අය ඉන්නවා කියලා ඒක සියල්ල බලාපොරොත්තු වීම තුලින් හානි කරගන්නවා. සමහර අය නැtei කියලා සියල්ල හෙලා දැකීමෙන් පව් කරගන්නවා. වැරදි කරනවා, වැරදි මිත්‍යා මත වපුරනවා. ඉතින් ඒ නිසා මේ දෙකටම මැදට අපි එන්න ඕන කියන එක තමයි මම හිතන්නේ බුදුදහමට අනුව මේ ආටානාටිය සූත්‍රයට අනුව ඇත්තටම මට දැනෙන දේ. අපේ බුද්ධ රකිත හාමුදුරුවනේ දැන් මේ සූත්‍ර දේශනාවෙන්ම ඔබ වහන්සේගෙත් අද අපි ප්‍රවිෂ්ඨ වීම ලබා ගමු සඳ මණ්ඩලයට. තුම්මෝ උඳුවප්පර පසළොස්වක පෝ දින මහානුභාව සම්පන්න තුනුරුවන් ගුණ බලයෙන් හැම දිනාටම ශාන්ත සුන්දර සන්ධ්‍යාවක් වේවා. අතිගෞරවාර්හ උඩුවේ ධම්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි. සුදේව මහත්මාණෙනි පින්නතුනි, අටානාටි සූත්‍ර දේශනාව පිළිබඳ ඊටාම සංක්ෂිප්තේ වගේම කාටත් තේරුම් ගන්න පුළුවන් පැහැදිලි කිරීමක් අපේ අතිගෞරවාර්හ ධම්මාලෝක හාමුදුරුවෝ සිද්ධ කළා. විශේෂයෙන්ම මේ ආසියාවේ ಭಾರತෙත් චීනෙත් ජපානයේත් මේ කිසිම රටකට ආසියානු ජනතාවට කොයි වෙලාවෙවත් ඉතිහාසය තුළ දෙවියෝ නැහැ කියලා ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඒක තමයි මුළු ආසියාවෙම දකින්න තියෙන පොදු ලක්ෂණයක් ඒක. ඒක අද දැන් ආසියාවේ තියෙන දියුණුම රටවල් දෙක චීනය සහ ජපානය. ඒ චීනය සහ ජපානය කියන රටවල් දෙකේ පොදු ජනතාවගේ හදවත්වල පොදු මහ ජනතාවගේ සිත්වල මේ දෙවියන් පිළිබඳ පිළිගැනීම ඉතාමත් බලවත් විදියට තියෙනවා. ಭಾರತයට මේක ඉතාම සුවිශේෂයි. මොකද ಭಾರತය තුල ආගම් දර්ශන ජීවිතය පිළිබඳ ගැඹුරු කරුණු මේ පරිසරය පිළිබඳ ගැඹුරු කරුණු දේශනා කළේ පැහැදිලි කළේ ලෝකයට ඉදිරිපත් කළේ ඊටාම සුවිශේෂ ඥානයකින්. ඒකට කියනවා අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලා. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ අපිට ඇහැට පෙනෙන, කනට ඇහෙන, අපේ පංචේන්ද්‍රයන්ට දැනෙන දේවල් වලින් අපි අවබෝධ කරගන්න ප්‍රමාණය. මේ කෙලෙස් ලෝකය ඉක්මවා යන හෝ මුළුමනින්ම ඉක්මා ගියපු උත්තමයන්ට අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලා ඥානයක් තියෙනවා. මේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ලබන දැනුමට වඩා එහා ගිය සුවිශේෂ ඥානයක් තියෙනවා. ඒ ඥාණයෙන් දැකලා දේශනා කරපු ඊටාම සුවිශේෂ ප්‍රතිකඩක් තමයි ලෝකේ මේ මිහිමත මේ විශ්වයේ මේ දෙවියන් වගේම පියවි ඇසට නොපෙනෙන ජීවීන් කොට්ටාස පිළිබඳව ඇති පැහැදිලි කිරීම. ඒක අපි තේරුම් ගන්න පුළුවන් උදාහරණයකින් කල්පනා කරලා බැලුවොත් අපි දන්නවා කොහොඹ ගහක් ගත්තාම කොහොඹ ගහේ කොළ අපි දන්නවා. මල් දන්නවා. ගෙඩි දන්නවා. කඳ දන්නවා. මේ ටික අපිට මේ පංචේන්ද්‍රයන්ට අසු කරගන්න පුළුවන්. හැබැයි මේ කොහොඹ ගහේ තියෙන අසමසම ඖෂධීය ගුණය අපි කොහොමද අඳුරගන්නේ? ඒක අඳුරගන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්ක විද්‍යාගාරයක පරීක්ෂණ කරන්න ඕනේ. එහෙම නැත්නම් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් ඒක දැකීම හැකියාව තියෙන්න ඕනේ. අන්න ඒ විදියට තමයි ලෝකයට බලපාන ලෝකයේ තුල පවත්නා මේ ඇහැට නොපෙනෙන දේවල් පිළිබඳව බුදු සමයේන පැහැදිලි කිරීම ඉදිරිපත් වෙන්නේ. අපි කාටත් හුරු කරණීය මෙත්ත සූත්‍ර දේශනාවේ තාම සුන්දර වචන දෙකක් එනවා. දිඨා වායේව අදිඨා. මේ ලෝකේ තාම පැහැදිලිව අපි දැකලා තියෙන කොටසක් තියෙනවා. අපි දැකලා නැති කොටසක් තියෙනවා. ඒ දේශනා කළත් අපි හාමුදුරනේ මා වැරදි නම් නිවැරදි කරන්න භික්ෂුන් වහන්සේලා වන්නගතව සිටින විට උන්වහන්සේලාට ඇතිවන අමනුෂ්‍ය බලවේග ඒක අවස්ථාවක භික්ෂුන් වහන්සේලා පිරිසක් වනගත වෙනවා. හැබැයි මේ සිල්වත් ගුණවත් උත්තම බුද්ධ පුත්‍රයෝ වනේ රුක් මුල ගස් මුල භාවනානුයෝගීව ගත කරනකොට විනෝදකාමීව සතුටින් කාලය ගත කරන ඒ ගස් මුදුන් වාසස්ථාන දේව විමාන කරගත්ත දෙවියන්ට ඒක අපහසුතාවක් බවට පත් වෙනවා. ඒ නිසා එයයි කල්පනා කළා මේ අය හැකිතරම් ඉක්මනින් අපිට පුරුදු මේ වාසස්ථානයෙන් පිටත් කළ යවන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි බාධා කළේ. හැබැයි ඒ මෛත්‍රියෙන් ජය ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ ගැටුමකට නොයා විශ්ව මෛත්‍රිය තුලින් තමන්ට අකමැති පිරිස් ජය ගන්න ආකාරයේ එක ක්‍රමවේදයක් තමයි කරණීය මෙත්ත සූත්‍රය තුල දේශනා කරන්නේ.
දැන් මේක ඊටාම වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අපි මතු කරගත යුතු තථාගත බුදුරජාණන් වහන්සේට මේ විශ්වය වැටහෙන්නේ අතැඹුලක්සේ. හරියට අතේ තියෙන නෙල්ලි ගෙඩියක් විනිවිද දකින්නා වාගේ මේ විශ්වයේ සමස්ත විශ්වයේ ස්වභාවය තථාගත බුදුරජාණන් වහන්සේට දකින්නට හැකියාව තියෙනවා. ඒ බුදු නුවණට, බුදු ඇසට, බුද්ධ චක්කු, සමන්ත චක්කු කියලා හඳුන්වන බුදුරජාණන් වහන්සේගේ විශේෂ ඥාන ශක්තියින්ට. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ සමස්තයෙන් මිනිස්යාට තේරෙන සහ මිනිස්යාට අර්ථවත් කොටස තමයි තෝරලා දේශනා කරන්නේ. එකක් මිනිස්යාට තේරෙන විදියට, අනිත් එක මිනිස්යාට අර්ථවත් වන ප්‍රමාණයට තමයි දේශනා කරන්නේ. ඔය අංගුත්තර නිකායේ තියෙනවා පත්ත කම්ම කියලා සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවේදී තථාගත බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා උන්වහන්සේ ඊටාම සුවිශේෂ තාක්ෂණික පද කිහිපයක්ම පාවිච්චි කරනවා. ඒකේ හරය විදියට කියන්නේ මිනිස්සෙකුගේ ජීවිතේ මූලික අපේක්ෂාවන්ගෙන් එකක් තමයි දුර්භාග්‍ය දුරු කර ගැනීම, සෞභාග්‍ය උදා කර ගැනීම. මේ මෙහිමත ඉන්න හැම කෙනෙකුගේම මූලික අපේක්ෂාවක් වෙන්නේ ජීවිතයට බලපාන මේ දුර්භාග්‍ය දුරු කර ගැනීම සහ සෞභාග්‍ය තමන්ගේ ජීවිතයට ලං කර ගැනීම. ඒ සඳහා දුර්භාග්‍ය උදා කරන්නට සමහර විට හේතු වන්නට පුළුවන් අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් ආරක්ෂාව ලබා ගැනීම පිණිස. ජීවිතයට, පවුලට, දරුවන්ට, නිවසට කරන කියන කටයුතු වලට සාර්ථකත්වයේ සෞභාග්‍ය උදා කර ගැනීම සඳහා දෙවියන් ඇතුළු මේ විශ්වයේ පවතින හොඳ, යහපත්, සුද්ධ, පිරිසිදු බලවේගවල ආකර්ෂණය, ආරක්ෂාව ලබා ගැනීමේ ක්‍රමවේදයක් තථාගත බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කර ලබනවා. මේ ආටානාටි සූත්‍ර දේශනාව දේශනා කරන්නේත් ඒ වගේම භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියලා කියන මේ ලෝකේ ඉන්න ගිහි පැවිදි දෙපිරිස. මේ ලෝකේ ඉන්න ගිහි පැවිදි දෙපිරිස ගුණවත්, යහපත්, සාධාරණ ජීවිතයක් ගත කරන වෙලාවක යම්කිසි බලපෑමක් අමනුෂ්‍ය කොට්ටාසයකගෙන් සිද්ධ වුණොත්, ඇසට නොපෙනෙන ජීව කොට්ටාශයකගෙන් සිද්ධ වුණොත් ඒ ඇති වෙන්න පුළුවන් දුර්භාග්‍ය දුරුකොට සෞභාග්‍ය උදා කර ගැනීම සඳහා ආරක්ෂාවක් විදියට තමයි මේ ආටානාටිය සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. ඒ වගේම බෞද්ධ ඉතිහාසය තුළ භාවිතා වීම සිද්ධ වෙන්නේ. මේකෙදි ඊටාම වැදගත් වෙන්නේ අපේ අවධානයට යොමු යුතු කාරණේ තමයි අතිගෞරවනීය අපේ ධම්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ පැහැදිලි කළා. දැන් ඇයි මේ සමහර අමනුෂ්‍ය බලවේග නැත්නම් අදෘශ්‍යමාන බලවේග තථාගත බුදුරජාණන් වහන්සේට අකමැති වෙන්නේ, අපැහැදෙන්නේ, ගෞරව නොකරන්නේ ඒ උන්වහන්සේ සදාචාරය උගන්වන නිසා. උසස් ජීවිතයකට මඟ පෙන්වන නිසා. සිත, කය, වචනය කියන පුද්ගලයෙක් සතු ශක්තියින් යහපත්ව පිරිසිදුව මෙහෙයවා ගැනීමට බුදුරජාණන් වහන්සේ පෙන්වන මඟ පෙන්වීම නිසා. එතකොට මේ ලෝකේ ඇහැට නොපෙනෙන සත්ව කොට්ටාස ඉන්නවා. අර කියන අපිරිසිදු චර්යාවන්ට කැමති, අඳුරට කැමති, පීඩාවට කැමති, කඳුලට කැමති. අන්න ඒ තත්වයන් ලෝකේ පවතින තාක්කල් තමයි අර ජීව කොට්ටාසයන්ට පැවැත්ම තියෙන්නේ. ඒ නිසා ඊට ප්‍රතිවිරුද්ධව ඉන් මානව ප්‍රජාව, මානව ජනතාව අර කියන දුෂ්කරතාවයන් ඉක්මවා යන තැනකට මඟ පෙන්වන උතුමෙක් හිටියොත් අර කියන බලවේග විරුද්ධ වෙනවා. හරියට නීතිය පිළිවෙලට නැති, නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති සමාජයක නියම නීතිගරුක කෙනෙක් ඇවිල්ලා ඒ සමාජයේ නීතිගරුක බවට පත් කරන්න ගියහම අර පරණ පිරිස මොකද්ද කරන්නේ? අර අලුත් ප්‍රතිපත්තියට විරුද්ධ වීම සිද්ධ වෙනවා. මේ මානව සමාජයේ, මානව ඉතිහාසයේ හැමදාම සිද්ධ වෙන්න පුළුවන් දේ මේ විශ්ව සමාජය තුලත් එතනත් සිද්ධ වෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ අර මහා ආධ්‍යාත්මික පෞරුෂයට ගරු කරන්නට ඔය යක්ෂ, කුම්භාණ්ඩ, නාග, ගාන්ධර්ව කියන මේ සතර කොට්ටාසෙම නායකයෝ එකඟ වීමක් සිද්ධ කරනවා. එහෙම කරලා කියනවා සිල්වත්ව, ගුණවත්ව,
යහපත්ව මහත්මා ගතියෙන් උසස් ලෙස ආර්ය ජීවිතයක් ගත කරන කෙනෙකුට කිසි කෙනෙක් කරදර කරන්න එපා. එහෙම කෙනෙකු සඳහා අත්‍යවශ්‍ය ආරක්ෂාව පිණිස තමයි මෙම ආටානාටිය ආරක්ෂා ආටානාටිය නැමැති ආරක්ෂාව දේශනා කරන්නේ. මම හිතන්නේ වසරක් ගෙවිලා වසරක් ලබන මේ වගේ මොහොතක මේ වගේ ඊටමත් ප්‍රායෝගික ධර්මකාරණා හැම කෙනාගේම ජීවිතවලට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ධර්මකාරණා පිළිබඳව අපේ අවධානය යොමු වෙමි. ඊටාම වැදගත් කියලා හිතන්න පුළුවන්. අපේ හඳුරන්නේ අපි තවදුරටත් මේ සීල කාරණා පිළිබඳව සාකච්ඡා කරමු. දෙකින් දෙකටම විරාමයකට අවසර දෙන්න. විරාමයෙන් පසුව අප නොපෙනෙන නොයසේනම් නොදකින අදෘශ්‍යමාන නොයසේනම් දෘශ්‍ය නොවන මේ කාරණා පිළිබඳව බුදුදහමේ කියවීම අපි විමසමු. තවදුරටත් විරාමයෙන් පසුව. සමාජ වගකීම හරි හැටි හඳුනාගන්න. බත්කුඩු මද්ද්‍රව්‍ය රටින් තුරන් කරන්නට මේක තමයි තියෙන ස්වර්ණමය අවස්ථාව. පැත්තකට බර නැති ඇත්තම සොයා ගියා. ඔක්කොටම පෙර අපි ඔක්කොම රට ගැන හිතමු. රට පෙරට තබාගෙන කටයුතු කරමු. උදෑසන මාධ්‍ය මෙහෙයුම ඔබේ නිවසටම අලුත් තොරතුරු සමගින් ස්වර්ණවාහිනී පත්තරේ රටටම ඇත්තාරගෙන. ප්‍රධාන අනුග්‍රහය ඔබව බලගන්වන්න 100% සූදානම් නෙස්ටමෝල්ට්. සම අනුග්‍රහය සියලුම ආතරයිටිස් රෝග සඳහා ස්වාභාවික ඖෂධ වලින් නිෂ්පාදිතයි. රාජපුර හන්දි තෙල. ෆන් බ්ලාස්ටර් ගන්න ප්ලස් කරලා මාසෙට රුපියල් 347ක් පමණයි. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංගරකින්ම පමණයි. Pizza Hut within cinnamon rolls සහ chocolate delights. Pizza Hut. පවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ රස්ට් එක. රතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. සිසිල් ජාතියේ අභිමානවත් ශීතකරණය. ඕනෑම රෙජිස්ටර්ඩ් වාහන ප්‍රශ්නකට රෙජිස්ටර්ඩ් උත්තරේ ඇසට් ලයින් ලීසිං. වීනෝ හැමදේම තියෙන එකම ඇප් එක. කොස්මෝ හිබිස්කස් මොයිස්චරයිසින් සබන් පැහැකාරී නුඹයි. මේ උත්සව සමයේ සිංහ වෙතින් ලොක්කොම වාසේ. මාස 60ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රම හෝ 25ක් දක්වා වට්ටම් සමගින් ටික ගෙවන්න. මාසික රුපියල් 2000 සිට ඉහළට. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංගරකින්ම පමණයි. මුහුදේ වතුර බොන්න වෙයිද දන්නේ නැහැ. අපිව දන්නේ නැහැ කවුරුත් අපිව දන්නේ නැහැ. නෑ. දන්නවා. සුඳ කුමලී තරු පිරිවරලා නිලම්බරි නගින්න. අපි සිනමාවේ දකින්න දක්ෂකම් එළියට යන රීතියක්. බොහොම හෘදයාංගම ස්වර්ණවාහිනී ආයතනය අපිත් එක්ක අත්වල බැඳගත්ත කොන්ද සිරියාවයි ආකාශේ විශිෂ්ට ප්‍රසංග පෙළක අති විශිෂ්ට රූපාවලියක්. Best of Dialogue විදිරයක් 31 වනදා රාත්‍රී 8:30ට ස්වර්ණවාහිනියෙන්. Best of Dialogue විදිරයක් ප්‍රධාන අනුග්‍රහය. ෆන් බ්ලාස්ටර් ගන්න ප්ලස් කරලා මාසෙට රුපියල් 347ක් පමණයි. සබන් සමය ඇති විශබීජ සෝදුව සෝදාහරමින් පැටියගේ සොෆ්ට් සමත් සුරකිනවා. සන්පික් මේ නත්තලේ ඉහළම සත්කාරය. Surf Excel Hygiene Boosters. නොපෙනෙන විශබීජ මට්ටුයි පෙනෙන පැල්ලම් ඔට්ටුයි. හොරකම් වදේ නිසා අසරණ වෙලාද වද ගොඩකට මුල් දෙන කෑෂ් වදින් ඔබත් නිදහස් වෙන්න. Surf Excel Hygiene Boosters. නොපෙනෙන විශබීජ මට්ටුයි පෙනෙන පැල්ලම් ඔට්ටුයි. සිසිල්
ජාතියේ අභිමානවත් ශීතකරණය. මගේ බර කිලෝ 14කින් අඩු කරගන්න මට පුළුවන් වුණේ ෆැඩ්නා ෂේප් අප් නිසා. ඒක ඇත්තටම හොඳ නිෂ්පාදනයක්. ක්‍රියාකාරීත්වය විද්‍යානුකූලව තහවුරු කළ ෆැඩ්නා ෂේප් අප් ටී. සන්පික් මේ නත්තලේ ඉහළම සත්කාරය. ඔබ නැවතත් සඳ මණ්ඩලයට අප නොපෙනෙන ලෝකය පිළිබඳව බුදුදහමේ කියවීමයි අද දවසේදී වටහා ගන්නට උත්සාහ කරමින් සිටින්නේ. අපේ හාමුදුරුවනේ දැන් අදෘශ්‍යමාන ඒ කියන්නේ දෘශ්‍ය නොවන. හැබැයි අපි අදෘශ්‍යමාන කිව්වම අපේ හාමුදුරුවනේ ඒ ගාණ්ඩයට අපි මනසින් හදාගන්නවා මේ යක්කු පෙරේතය කුම්බාණ්ඩය තමයි මේ අදෘශ්‍යමාන කියන්නේ. හැබැයි අපි දෙවියන්ට එහෙම කියනවාද කියලා ප්‍රශ්නාර්ථයක් එනවා. හැබැයි අදෘශ්‍යමාන කියන්නේ දෘශ්‍ය නොවන. ඒ වගේම අමනුෂ්‍ය කියන්නේ මනුෂ්‍ය නොවන මේ සියලු කාරණා. අමනුෂ්‍යයන් හැටියට ගත්තාම තමයි අපි හඳුරන්නේ අපි කියන්නේ ඔය යක්කු පෙරේතය කුම්බාණ්ඩය. හැබැයි අමනුෂ්‍ය ගණයට අපි දෙවියන්ම ඇතුළත් කරනවාද? නමුත් දෙවියන් කියන්නේ මනුෂ්‍යයෝ නෙවෙයි අපි හඳුරන්නේ. ඔය කාරණේ තමයි පොඩ්ඩක් විසඳගන්න. ඔබතුමා මම අපි දෙනවත් දැන් මේ කතා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක කාරණාවක් තමයි මේ ලෝක විෂය. ලෝක විෂය ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ ලෝක විෂය කතා කරලා ඉවර කරන්න බැරි දෙයක් හැටියට තමයි දේශනා කළේ. අචින්ත්‍ය වූ මාතෘකා තියෙනවා. එකක් සත්ව විෂය, ලෝක විෂය, කර්ම විෂය, ඊළඟට බුද්ධ විෂය, ඒවා අපිට කතා කරලා ඉවර කරන්න බෑ. කොහොම වුණත් ලෝක විෂය පිළිබඳව කතා කරලා ඉවර කරන්න බැරි වුණත් හැබැයි යම් යම් කාරණා තේරුම් ගැනීම සඳහා ලෞතර බුදුරජාණන් වහන්සේ යම් යම් ලෝක පිළිබඳව කතා කරපු අවස්ථා තියෙනවා. දැන් ඒ කතා කරපු දේශනා කරපු කරුණු කාරණා අනුව මේ එක චක්‍රාවාටකයක එක චක්‍රාවාටකයක් කියලා කියන්නේ එකට පවතින කොටසකට අයිති වෙනවා ලෝක 31ක්. මේ ලෝක 31කින් උඩින්ම තියෙනවා බ්‍රහ්ම ලෝක 20ක්. බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි, අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. හරි නේද? 16යි 4යි. ඔව් ඊට පස්සේ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. දිව්‍ය ලෝක 6 තියෙනවා. ඊළඟට මනුෂ්‍ය ලෝකෙ තියෙනවා. මනුෂ්‍ය ලෝකේ තියෙනවා. ඊළඟට සතර අපාය. අපායවල 4ක් තියෙනවා. අපායවල 4. ඒතර අපායවල 4යි, මනුෂ්‍ය ලෝකයයි 5යි, දිව්‍ය ලෝක 6යි, ඊළඟට බ්‍රහ්ම ලෝක 20යි. එතකොට ඔක්කොම 31යි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවලම තවත් සඳහන් වෙන වචනයක් තමයි දැන් මේ ධම්මචක්ක සූත්‍රෙත් ඒක සටහන් වෙනවා. මේ පිරුවානා පොත් වහන්සේගේ බැලුවාම ගොඩාක් සූත්‍රවල දෙවියෝ අමනුෂ්‍යය සම්බන්ධ වෙච්ච අවස්ථා, ඒ ගැන කතා කරපු අවස්ථා, ඒ ලෝක පිළිබඳව කතා කරපු අවස්ථා හරියට තියෙනවා. මේකෙත් තියෙනවා දසසහස්සී ලෝක ධාතු සංකම්පි සම්පකම්පි සම්පවේදී කියලා දේශනා කරනවා. එතකොට මේ දසසහස්සී ලෝක ධාතු සම්පකම්පි සම්පවේදී මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට දසසහස්‍රයක් ගැන ලෝක මේ චක්‍රාවාටක දසසහස්‍රයක්. එතකොට මේ දසසහස්‍රයක් කියන එක කොච්චරක්ද කියන එක ලියන්න තාම ගණිත විද්‍යාව දියුණු වෙලා නැහැ. බුද්ධ ආගම දියුණු වුණාද? ඉතින් කොහොම වුණත් දැන් මේකෙන් පේන්නේ මොකද්ද ඔබතුමා? ඇත්ත වශයෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය පුරාවටම ලෝක පිළිබඳව, දිව්‍ය ලෝක පිළිබඳව, බ්‍රහ්ම ලෝක පිළිබඳව, සතරාපාදී අමනුෂ්‍ය ලෝක පිළිබඳව දේශනා කරලා තියෙනවා. දැන් එතකොට ඔය බ්‍රහ්ම ලෝකයේ ඇත්තොත් මනුෂ්‍ය ලෝකයේ දිහා බලනවා, දිව්‍ය ලෝකවල ඇත්තොත් මනුෂ්‍ය ලෝකයේ දිහා බලනවා. ඒ වගේම සතරාපායෙන් විශේෂයෙන්ම එක කොටසක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා පරදත්ත උපජීවී කියලා, භූතපේත කියලා. ඒ ඇත්තොන්ටත් අපිත් එක්ක මනුෂ්‍ය ලෝකේ සම්බන්ධතාව පවත්වන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපේ හඳුරන්නේ දැන් සුදුහත් කුමාරයාගේ මෙලොව බිහිවීම සමග සහම්පති මහ බ්‍රහ්මයා ගැනත් කතා වෙනවා. කතා වෙනවා. ඔව් බ්‍රහ්ම ලෝක ගැන කතා කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඔබතුමා දැන් යම් කෙනෙක් කියන්න පුළුවන් අයියෝ මේ ගතානුගතික මහ යල් පැන ගිය අදහස්
එහෙම හිතෙනවා නම් කාට හරි ඒ මනසේ නොදියුණුකම. දැන් සත්‍ය වශයෙන්ම ඔබතුමා මම දකිනවා මම භික්ෂුන් වහන්සේ නමක් හැටියට මට ප්‍රත්‍යක්ෂයි දෙවි දේවතාවෝ ගැන. මට ප්‍රත්‍යක්ෂයි අමනුෂ්‍යත්ව ගැන. මං සමහර අමනුෂ්‍යත්ව මං දැකලා තියෙනවා. සමහර දෙවි දේවතාවෝ මං දැකලා තියෙනවා. හැබැයි දැන් මේක කිව්වහම යම් කෙනෙකුට මම මේක තමයි මේ එතෙන්ට තමයි එන්න හැදුවේ. දැන් අපේ හාමුදුරුවන්ගේ ওই ප්‍රකාශයත් එක්ක සමහර විට හෙට මේ සමාජ මාධ්‍යයේ කියවේ යන්න උඩ ධම්මාලෝක හාමුදුරුවෝ දෙවියෝ කිව්වා කියලා. ඔව්. අන්න උඩ ධම්මාලෝක හාමුදුරුවෝ දෙවියෝ දැකලා යක්කු දැකලා කියලා. ඔව් යක්කු දැකලා කියලා. ඉතින් ඒක තමයි හැබැයි මම කියන්නේ මෙන්න මෙහෙම දෙයක් මම උදාහරණයක් හැටියට ගන්නවා. ශ්‍රී ලංකා පොලිසිය ගත්තාම පොලිස්පතිතුමාගේ ඉඳලා නිලතල තියෙනවා පුද්ගලයෝ ඉන්නවා. ඒ අතරේ පොලිසියේ සේවය කරන අමනුෂ්‍යයොත් ඉන්නවනේ. දන්නවද කවුද කියලා? බල්ලෝ. පොලිසියේ බල්ලෝ ඉන්නවා, සුනකයෝ ඉන්නවනේ. බල්ලෝ ඉන්නවා. දැන් අපි හිතමු මිනිමරුවක් සිද්ධ වුණා. එතෙන්ට බල්ලා එක්කන් ගිහිල්ලා එතන තිබිච්ච රෙදි කෑල්ලක් හරි තෙලෙප්පුවක් හරි උන්හයට ඇල්ලුවාම එයා ඒ ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා කරනවා. ඕක දැන් පොලිස්පතිතුමාට කරන්න පුළුවන්ද? ඕක පුළුවන්ද විද්‍යාඥයින්ට කරන්න? ඕක පුළුවන්ද මුළු පොලිසියම එකතුනත් කරන්න? හැබැයි දැන් මේක හොයාගත්තේ මේ බල්ලා එයාට එහෙම හොයාගන්න බෑ කියලා තරක කරන්න අපිට විද්‍යාවට කොහොමද අපි හසු කරන්නේ? නේ මොන ඉවෙන්ද ගියේ ඉව කොහෙද තියෙන්නේ පේන්න ඕනේ එහෙනම් කොහොමද ඔප්පු කරන්නේ කොහොමද එයා ඒ පුද්ගලයාමයි කියලා. ඒ නිසා මේ ලෝකයේ මේ අපි හිතාගෙන හිටියට සියල්ල අපිට විද්‍යාවෙන් සියල්ල මේ S2ට අරන් පෙන්වන්න බෑ. හොඳයි. දැන් අපි කියනවා ඊයේ කියලා දවසක් තිබුණා කියලා. මං කියනවා පිළිගන්නේ නැහැ. ඊයේ දවසක් තිබුණේ නැහැ. ඔප්පු කරන්න. කොහොමද කියන්නේ? කැලෙන්ඩරේ පෙන්වුවා කියන ඕ එලියාගත්තේ ඒවනේ. හෙට කියලා දවසක් කියලා කියනවා. නෑ මම පිළිගන්නේ නැහැ. ඔප්පු කරන්නේ කොහොමද? පුළුවන්ද? බෑ. ඉතින් ඒ නිසා මේ ලෝකය තුළ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඔය මේ විශේෂයෙන්ම ඔය තර්කය කියන එක හෙලා දැක්කෙත්. තර්කය තුලින් සත්‍යව මතු කරන්න බෑ. තර්කය තුලින් ගොඩාක් වෙලාවට බොරුව සත්‍ය කරන්න පුළුවන්. දැන් අපි දන්නවා කොල්වින් ආනන්ද සිල්වා මැතිතුමා උසාවියේ කතා කරලා වංගෙඩියක් විසින් මිනිහෙක් මරණ ලදී. වංගෙඩියක් විසින්. ඉතින් කරන්න පුළුවන්ද ඔක? ඒ නිසා ඇත්තටම තර්කයට මේ ලෝකේ සියල්ල යථාර්ථය හසු කරන්න බෑ. මේකෙන් බුදුරජාණන් වහන්සේ තර්කයේ හෙලා දැක්කෙත් නෑ. සමහර තැන්වල තර්කයේ තුලින් සත්‍ය මතු කරන්න පුළුවන්. හැබැයි ඒ වුණාට මේ භෞතිකවාදී ලෙස යම් කෙනෙක් හිතනවා නෑ මේක අපි පිළිගන්නේ නෑ. අපිට පේන්නේ නෑ. කොහොමද ඔප්පු කරන්නේ? එහෙම හිතනවා. හැබැයි අපි කියන්නේ බෞද්ධයෝ හැටියට මේ බුදුදහම තුළ පටන්ගත තැනේ ඉඳලා අවසානයේ දක්වාම අපේ දර්ශනය තුළ දහම සම්පූර්ණයෙන්ම දහම තුළ සහ අපේ සංස්කෘතිය තුළ අපි දැන් ඔබතුමාම මේ විවේක කාලයේ තුලදී මතු කළා අපි හැමතිස්සෙම අපි පිනක් දහමක් කරපු ගමන් අපි කරන්නේ මොකද්ද ඉස්සෙල්ලාම දෙවියන්ට පින් දෙන එක. දෙවියන්ට පින් අනුමෝදන් කරන එක. දෙවියන්ට පින් දෙනවා. දැන් මේ ධම්මචක්ක සූත්‍රයේ තියෙනවා මේ පිරිත් පොතේ ධම්මචක්ක සූත්‍රයේ දේශනා කළේ 59කට මේ 59ට දේශනා කරපු එක දිව්‍ය ලෝක දක්වා ඇහෙන්න ඒ ඇත්ත සාදුකාර නැගුවා කියලා තියෙනවා. ඒගොල්ලොත් අහගෙන හිටියා කියලා. ඉතින් ඒක නිසා මම හැමතිස්සෙම අපේ ඇත්තන්ට කියන්නේ දෙවියෝ කියන්නේ ඔබතුමා ධර්මයේ හැටියට ගත්තහම අපේ කල්යාණ මිත්‍රයෝ. කල්යාණ මිත්‍රයෝ. සමහර මෝඩ මිනිස්සු සමහර දේවල් දෙවියන්ගෙන් බලාපොරොත්තු වෙන අනවශ්‍ය විදිහට. ඒක නොදියුණුකම සහ අසරණකම. අසරණකමට කවුරු හරි මට නොදියුණුකම නෙවෙයි අසරණකම. ඒ කාරණේ බොහෝ දෙකම තියෙනවා ඔබතුමා. සමහර අය අසරණ නැහැ නොදියුණුකමට කරනවා. සමහර අය කර කියා ගන්න දෙයක් නැතුව අනේ දෙයනේ කියලා අපි හිතා ගන්න. දැන් ඇත්තටම ඔය දේව සංකල්පය ඇති වෙච්ච තවත් ක්‍රමවේදයක් තියෙනවනේ ඔබතුමා. ඒකත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ වහිනකොට
ස්වභාව ධර්මයාගේ වෙනස් වීම ඇති වෙනකොට මිනිස්සු දැන් වහිනකොට මිනිස්සු කල්පනා කළා කොහොමද මේ වතුර උඩේ ඉඳලා වැක්කිරෙන්නේ. ඉතින් මිනිස්සු ගස් උඩට නැගලා කඳු මුදුන් වලට ගිහිල්ලා බලනවා මේ අහසේ කොහෙද වතුර රැඳෙන තැන කියලා. හොයාගන්න බෑ. හැබැයි හිතාගන්න බැරි, හොයාගන්න බැරි හැමදේම දෙවියෝ කරනවා කියලා හිතාගත්තා. වැස්ස වලාහක දෙවියෝ කියලා කිව්වා. වහිනකොට දෙවියෝ වතුර දෙනවා කිව්වා. පායනකොට කිව්වා දෙවියෝ තරහ වෙලා වතුර දෙන්නේ අපිට ගොවිතැන් කරගන්න. ඔන්න දැන් දෙවියන්ට යාඥා කරනවා. ඉතින් ඔහොම කියනකොට වහිනවනේ. දැන් ඔන්න අපි කියපු එක අහලා දැන් දෙවියෝ දෙනවා වතුර. ගම් වතුර පිටාර ගන්න වහිනකොට දෙවියෝ කෝප වෙලා. තර හොඳටම කෝප වෙලා. එහෙමනේ කිව්වේනේ. දැන් අපි පුංචි කාලේ විදුලි කොටනකොට දැන් අදත් විදුලි කොටුව හරියට මේ බස්නාහිර පළාතට වගේ ගොඩක් රටේ පළාත් වලට අපි පුංචි කාලේ විදුලි කොටනකොට අපේ පවුලේ වැඩිහිටිය අයගෙන් ඇහුවාම මොකද්ද මේ සද්ද කියලා කිව්වේ මොකද්ද ඒ පුතේ දෙයියන්ගේ කොල්ලෝ බෝල ගහනවා කිව්වා. ඉතින් ඇත්තටම මේ ඒ තරමට මේ ලෝකය මේ අර කියන්නේ මිනිස්සුගේ මනස සහ විද්‍යාව නොදියුණු කාලේ එහෙම හිතුවා කල්පනා කළා. හැබැයි ඒව පසු කාලීනව විද්‍යාව තුලින් හොයාගත්තා මේ සිද්ධ වෙන්නේ මොකද්ද? දැනුම තුලින් හොයාගත්තා මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම අන්ධ වූ එහෙම නැත්නම් අනවබෝධයෙන් යෙදූ දේව සංකල්පයක් හෝ අමනුෂ්‍ය සංකල්පයක් නෙවෙයි. දැන් තිරෝගුඩ වගේ සූත්‍රයකදී බුදුහාමුදුරුවෝ ඊටාම් පැහැදිලිව දේශනා කරනවා තිරෝගුඩ සූත්‍රයේදී මලගිය ඥාතීන් මලගිය අය සමහරට පරදත්තූපජීවී ආත්මයක් ලබා සතර අපාය කියන කොටසට ඒක අයිති වෙන්නේ. ඒ වගේ ආත්ම ලබා ගත්තාම අපේ පින් පෙත් බලාපොරොත්තුෙන් අපි ළඟට එනවා අපි දිහා බලාගෙන ඉන්නවා. අපි පින් දෙනකන් ඉන්නවා. අපි පින් දෙනකොට ඊට පස්සේ පින් අරගෙන ඥාතීන්ටත් ආශිර්වාද කරනවා. ආරක්ෂා කරන වෙලාවල් තියෙනවා. දැන් ඔබතුමා සමහර ඔය ආරක්ෂිත කැමරාවලට හසු වෙලා තියෙනවා අනතුරු වල සමහර මහා අනතුරු වෙන්න යනවා. නමුත් කිසිම හානියක් නොවි සමහර වෙලාවට නිකන් කිසියම් පුද්ගලයෙක් ඇදලා ගන්නව එහාට මෙහාට තල්ලු කරලා දාන අවස්ථා අපි දැකලා තියෙනවා. එහෙමත් දැකලා තියෙනවා. දැන් මම නම් එහෙම ওই CCTV කැමරාවල ඉන්නේ මගේ ඇස් දෙකෙන් මම සමහර අමනුෂ්‍යත්ව මම දැකලා තියෙනවා. හැබැයි ඒවා කියනකොට සමහර අය හරි බයයි. අපි අහන්නේ පොඩ්ඩක් ඒක ගැන දැනගන්නට ඕනේ. ඔව්. පොඩ්ඩක් ඒක ගැන දැනගන්නට ඕනේ. ඔබතුමා දැන් එක අවස්ථාවකදී මගේ දායක මහත්තයෙක් සමහරට යත් මේ වැඩසටහන බලනවා ඇති. ඒ මහත්තයා හැමදාම ඇවිදින්න කියනවා මං ගෙදරින් එළියට බහිනකොට අමනුෂ්‍ය කෙනෙක් ඉස්සරහා ඉන්නවා අය. ඉතින් කියලා විස්තර කරනවා. මම ඒ විස්තර කියන්නේ නැහැ ඔක්කොම මොකද හේතුව මේ සමහර අය මේව ඇහුවාමත් අපි කොච්චර කිව්වත් ඒකේ අල්ලගන්නේ බය වෙන ටික. ඒ නිසා ඉතින් ස්වාමීනි ඊට පස්සේ මේ මහත්තයාට මං කිව්වා අනේ මහත්තයා ඕවා ගැන විශ්වාස කරන්න එපා. ඕවා පිළිගන්නත් එපා. ඔයා මිනිස්සෙක් හැටියට ඔයාගේ මනස තමයි ඉහළ. ඔයා බය නැතුව ඔයා වැඩ කරගෙන යන්න කියලා. හැබැයි හැමදාම ඇවිදිලා නහයෙන් ගණනවා කියනවා අනේ නෑ ස්වාමීන් හාමුදුරනේ මෙහෙම අපේ ගෙදර අමනුෂ්‍ය කෙනෙක් ඉන්නවා. අපි ඇස් දෙකටම පේනවා මට. ගමනක් යනකොට හැමදාම ඉස්සරහට ආවොත් ගමන හරියන්නේම නැහැ. ඉතින් ඒ මහත්තයා ඉන්නවා දරුවෝ දෙන්නෙක්. අවුරුදු 11යි 8යි වගේ. දවසක් ওই බෝධි පූජාවකට එල්ල මම කතා කරනකොට මෙන්න මේ බබාලත් කියනවා මේ අතක් දානවා එක්කෙනෙක් එළියේ ඉඳලා මේ ඉස්සරහින් මෙහෙම එබිකම් කරනවා කියලා කියනවා. ඉතින් මං කිව්වා දැන් ඔයා දැකලා තියෙනවද? බබාලා දෙන්නම කියනවා ඔය දැක්ක අපි දකින්නවා. අපිට පේනවා. තාත්තිත් දකින්නවා. ඊට පස්සේ දැන් මං ඇහුවා දැන් මං ආවොත් දකීද? නෑ එහෙම පේන්නේ. ආපු ගමන් පේන්නේ දවස් දෙකක් ඉන්න ඕනේ. ගෙදර. ඉතින් මට ඒක කරන්න බෑනේ. ඉතින් ඒ නිසා මම කළේ මොකද්ද? මගේ බොහෝම හිතයිෂී මේ සිල් මාතාවක් ඉන්නවා. ඒ සිල් මාතාවට එන්න කියලා මං කිව්වා මෑනියෝ දවස් 5ක් මේ ගෙදර ගිහිල්ලා ඉන්න. දවස් 5 මං ඒව මුකුත් කිව්වේ නැහැ. දවස් 5ක් ඉන්න. ඊට පස්සේ මෑනියෝ මේ දවස් 5ක් එපිරි කියලා ආශිර්වාද කරලා එන්න කියලා මං එව්වා. ඒ මහත්තයයි නෝනයි ඒ දරුවොත් එක්ක පිටත් කළා. දැන් ගියදාට පහවදා උදේ 6 වෙනකොට මෑනියෝ අපේ පන්සලේ. මම මොකද මේ දවස් 5කින් එන්න කිව්වේ. අනේ ස්වාමීන් වහන්සේ දෙකේ ඉඳලා ජනේලෙට ගහනවා කවුද? මං හිතුවා මේ ගෙදර කවුරු නෑදෑ කෙනෙක් හරි ඇවිල්ලා වෙන්නේ නැති කියලා. ඉතින් මම බැරිම තැන 4ට මං ජනේලෙ හරියහම මෙන්න මෙහෙම දෙන්නෙක් ඉන්නවා බලාගෙන. මේ කියලා විස්තරේ කිව්වා.
ඇත්තටම ඊට පස්සේ මම ඒ වගේ දේවල් වලදී අපි කළ යුතු ක්‍රම තියෙනවා. ඉතින් ඒ ක්‍රමවේදයේ අනුව අපි මම බලනකොට ඇත්තටම මේ ගෙදර ඉන්නේ කවුද? මේ ඉඩමට තණ්හාවෙන් මැරිච්ච අමනුෂ්‍ය කෙනෙක් ඉන්නවා. හැබැයි දැන් මේ ඉඩමට තණ්හාවෙන් මැරිච්ච අමනුෂ්‍යෙක් කෙනා කරදරයක් බාධාවක් කරයි මේ පවුලට කියලා අර මහත්තයාගේ තාත්තා මරණයට පත්වලා එයත් පරදත්තු උපජීවි කෙනෙක් හැටියට එයා ළඟට වෙලා ඉන්නවා. දෙන්නෙක් ඉන්නේ එහෙමයි. ඉතින් ඕවා යම් කෙනෙක් කියන්න පුළුවන් ඕවා පිළිගන්න බෑ කියලා. හැබැයි අපේ ජීවිතේ අපිට අප්‍රමාණ ওই දර්ශන ওই සිදුවීම් ලැබෙනවා ඔබතුමා. අපිට මොකටද උට බොරු කියන්නේ? දැන් යම් කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ මේ ස්වාමීන් වහන්සේලාත් ඕවා මේ පිළිගන්නවද කියලා. ඇත්ත වශයෙන්ම අපේ ජීවිතේ අපි දකින්න එක පැත්තක් ඒක. එහෙම දේවල් තියෙනවා ලෝකේ. එහෙම දැකලා මරණයටපත් වෙච්ච සමහර අය මම දැකලා තියෙනවා. ඒ ඇත්තෝ ඒ මරණයටපත් වෙච්ච කෙනායි නැගිටලා වලින් ඇවිල්ලා නෙවෙයි. ඒ ආත්මය එයා පරදත්තූපජීවී ආත්ම ලබා ගත්තාම සමහරලාට එයාට අවශ්‍ය කරන රූප සකස් කරගන්න පුළුවන්. එයා එහෙම අවස්ථා දැකලා තියෙනවා. මම දෙවියෝ දැකලා තියෙනවා. මගේ දෑහෙන්. ඉතින් ඒක නිසා මට ඒ ගැන කිසිම වාද විවාදයක් නැහැ. හැබැයි මම දෙවියෝන්ට කියන්නේ මගේ ජීවිතේ හැමදේම හොයන්න බලන්න කියලා. හැබැයි දෙවියෝ මං සලකන්නේ මගේ කල්යාණ මිත්‍රයෝ හැටියට. ඒ නිසා මම කරන්නේ මොකද? දෙවියන්ට පින් දෙනවා. ඊට අමතරව අපේ දායකවරු කවුරු හරි මොනවා හරි උපහාර කරන දෙයක් ගෙනාවොත් මං ඒවත් දෙනවා දෙවියන්ට. සතුටු කරවන්න. ඒක වෙන අපේ බුද්ධරක්කිත හාමුදුරුවෝ දැන් සූත්‍ර පිටකයේ പ്രേතවත්තු විමානවත්තු කියලා ප්‍රේතයන් සහ දෙවියන් පිළිබඳව කතා වෙනවා. මේ කියවෙනවා අපි හැමෝටම සූත්‍ර දේශනාවන් තිබෙනවා අපේ හාමුදුරුවනේ. ඒ කියන්නේ මේ සියල්ල අපේ අතිපූජනීය ධම්මාලෝක ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අපි නැවත ඉපදීමක් විශ්වාස කරන කොටසක් හැටියට අපේ හාමුදුරුවනේ කියන්නේ චුතිය සහ ප්‍රතිසන්දිය අතර ගන්ධබ්බ කාලයක් තිබෙනවා කියන කාරණේ අපි දන්නවා. එතකොට මේ ගන්ධබ්බ ආත්මයන්ද මේ තැනටපත් වෙන්නේ අපේ හාමුදුරුවනේ. මට අර ඔබතුමාගේ කලින් ප්‍රශ්නයත් එක්කම එන්න ප්‍රවේශයක් ගන්න. අර අමනුස්ස කියන වචනේ ගත්තාම මනුෂ්‍ය නොවනද? එතකොට දෙවියනුත් ඒක නේද? දෙවියනුත් ඒකට අන්තර්ගතද කියන එක. ඔව් මෙහෙමයි දැන් අපි කවුරුත් මේ බුදු සමය පිළිබඳ හදාරනකොට හරිය සියුම්ව තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. සමහර pāli වචන තියෙනවා සිංහල භාෂාවේ ඒ අකුරු වලින් ඒ විදිහටම ලියන්නේ ඒ શબ્දෙමයි තියෙන්නේ. ඒ උච්චාරණයමයි තියෙන්නේ. හැබැයි අර්ථ පරාසය වෙනස්. අර්ථ පරාසය වෙනස්. ඒකට මම වෙන උදාහරණයකින් එන්නම්. දැන් වේදනා කියන වචනේ අරගෙන බලන්නකෝ. වේදනා කියලා සිංහල භාෂාවෙන් අපි වේදනා කිව්වහම ඒක ඔය මේ කැක්කුමට ගන්න බේත් පෙට්ටිවල එහෙම පිටිපැත්තෙන් ගහන්නේ වේදනානාශක කියලා. වේදනා. හැබැයි පාලි භාෂාවෙන් වේදනා කිව්වහම වර්ග තුනක් තියෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. එකම අකුරු, එකම උච්චාරණය භාෂා දෙකේ අර්ථ පරාසයන් වෙනස්. සන්දර්භයට අනුව තේරුම වෙනස්. අපරාධ කියන වචනයත් එහෙමයි. දැන් අපේ සිංහල භාෂාවෙන් අපි අපරාධ කිව්වහම අනිවාර්යයෙන්ම දඬුවම් ලැබිය යුතු නීති විරෝධී දෙයක් තමයි අපි අපරාධ විදියට. හැබැයි කෙනෙකුගේ සිද්ධ වෙන්න පුළුවන් අත්තරද්ද පාලි භාෂාවේදී අපරාධ කියලා කියනවා. දැන් අපි උදේ හවස අපේ ආචාර්යෝත්තමයන් වහන්සේලාට වඳිනකොට කියන්නේ සබ්බං අපරාධං කමතමේ බන්ති කියලා. එතන අපරාධ කියලා කියන්නේ අපේ අතින් මේ නොසිතා කරපු යම් කිසි දෙයක් තියෙනවා ඒ වගේ. ඒත් අපරාධ කියන එකත් මේ භාෂා දෙකේ අර්ථ දෙකක්. අමනුස්ස කියන වචනයත් එහෙමයි. දැන් අපි සිංහල භාෂාවෙන් අමනුස්ස කියනකොටම අපිට එන්නේ පොඩි අඳුරු හැඟීම. පාලි භාෂාවේ න මනුස්ස අමනුස්ස. මිනිස්සු නොවන හැම කෙනාම අමනුස්සය. ඒක හරියට න කුසල අකුසල වෙනවා වගේ. ඒ කියන්නේ අර න කියන නිපාත පදය ඊළඟ නාම පදයට එක්ක සම්බන්ධ වෙනකොට අයන්න බවට පත් වෙනවා. එතකොට න මනුස්ස අමනුස්ස මනුෂ්‍ය නොවන හැම කෙනෙක්ම අමනුෂ්‍යෝ. ඒකට දෙවියොත් එක මනුෂ්‍ය නොවන කොටසක්. හැබැයි අපි හොඳට මතක තියාගන්න ඕනේ අර සිංහල භාෂාවේ තියෙන අර්ථ සන්දර්භයෙන් නෙමෙයි. ඒකත් ඊටාම වැදගත් අපි අවබෝධ කරගන්න. සාමාන්‍යයෙන් භාෂා විද්‍යාත්මකව සාහිත්‍ය විද්‍යාත්මකව කියන්නේ භාෂාවට තියෙන අර්ථ තුනක්. භාෂාවක පදයකට වචනයකට තියෙන අර්ථ තුනක්. එකක් තමයි වාච්‍යාර්ථය. ඍජු අර්ථය. දෙවෙනි එක ව්‍යංගාර්ථය. ව්‍යංගාර්ථය කියලා කියන්නේ සැඟවුණු අර්ථය.
තුන්වෙනි එක තමයි ධ්වනිතාර්ථය. ධ්වනිතාර්ථය කියලා කියන්නේ ඒ සංස්කෘතිය තුළ ඒ වචනයට ආරෝපණය වෙච්ච තේරුමක් තියෙනවා. ඒ නිසා දැන් උදාහරණයක් වශයෙන් අරගෙන බැලුවොත් දැන් අලියා කිව්වහම අපිට ඇති වෙන හැඟීමයි අලියා කිව්වහම යුරෝපීය ජාතිකයෙකුට ඇති වෙන හැඟීමයි දෙකක් නේ. ඒ කියන්නේ සමහර විට යුරෝපීය රටක වගේ ඉපදිච්ච ළමයෙකුට අලියා කිව්වහම හිපොපොටේමස්ට වඩා වැඩි ලොකු වෙනසක් නැහැ. කැලේ ඉන්න කළු ඇඟක් තියෙන ලොකු සතෙක්. හැබැයි අපිට එහෙම නෙමෙයි. අපිට සිංහයා අලියා කිව්වම අපිට අපේ සංස්කෘතිය තුලින් ඒ සංකල්පයට ආරෝපණය කරපු සුවිශේෂ අර්ථයක් තියෙනවා. අන්න එහෙම තමයි මේ පදවල තේරුම දැනගන්න. ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ මේ හැදෑරීම කරනකොට ඊටමත් ප්‍රවේශමෙන් මේ පදවල අර්ථය හොඳට තේරුම් ගන්න ඕන කියන කාරණය. එතකොට ඊළඟට ඔබතුමා මතු කළේ අර පේතවත්තු විමානවත්තු කියන අවස්ථා දෙක. දැන් ඔය පේතවත්තු විමානවත්තු කියලා ඒ පේතවත්තු කියන්නේ කුජ්ජුත්තරා කියන උපාසිකාව තමන්ගේ අමනුෂ්‍යයන් සමග වුණු අත්දැකීම් වලින් ඉදිරිපත් කරන කතා සහ මුගලන් මහරහතන් වහන්සේ 이르දි බලයෙන් දෙවියන් අතරට දේව විමානවලට ගිහිල්ලා ලැබපු අත්දැකීම් උන්වහන්සේට බුදුහාමුදුරුවන්ට පමණක් දෙවෙනි වෙන විශාල 이르දි බලයක් තිබුණා. ඒ 이르දි බලය උන්වහන්සේ කල්පනා කළා මිනිස්යාගේ යහපත වෙනුවෙන් පාවිච්චි කරන්න. ඒ නිසා දේව විමානවලට ගිහිල්ලා දෙවිවරු හමු වෙලා දෙවිවරුන්ගෙන් දැනගත්ත මේ දෙවිවරු අතර උපදින්න මොකද්ද හේතුව කියලා. කෙලින්ම ප්‍රශ්නේ අහන්නෙම ඉස්සර මිනිස්සෙක් වෙලා ඉදදී ඔබ මොනවද කළේ? ඔබ මොනවද කළේ කියලා. එක දෙවි කෙනෙක්ගෙන් අහනවා. එහෙම ඇහුවන් පස්සේ කියනවා සච්ඡං භනේ න කුජ්ජේය දජ්ජාමප්පම්පි යාචිතෝ. කාරණා තුනයි. මිනිස්සෙක් වෙලා ඉන්න කාලේ ජීවිත කාලේ කවදාවත් බොරු කිව්වේ නැහැ. සත්‍ය පමණයි කතා කළේ. නකුජ්ජේය කවදාවත් කිපුණේ නැහැ. මෛත්‍රී සහගත සිතින් ජීවත් වුණා. දජ්ජාමප්පම්පි යාචිතෝ පුංචි හරි උදව්වක් කෙනෙක් ඉල්ලුවනම් ඒ උදව්ව කළා. මෙන්න මේ කාරණා තුනේ ප්‍රතිඵලයේ විදියට තමයි දෙවියන් අතර ඉපදුනේ කියලා. ඒක දැනගෙන බුදුරජාණන් වහන්සේගෙන් තහවුරු කරගෙන මුගලන් හාමුදුරුවෝ මේ මනුස්ස ප්‍රජාවගේ යහපත පිණිස දේශනා කළා. ඒ එකතුව තමයි විමානවත්තු කියලා කියන්නේ. දැන් විමාන කියනකොටම කියන ඒවා දේව විමාන. දෙවියන්ගේ වාසස්ථාන වලට තමයි අපි විමාන කියලා කියන්නේ. මේ පේත කියන උප්පත්තියත් විමාන කියන උප්පත්තියත් ඇත්තටම වෙන භවයක ඉපදිලා ඉන්න අවස්ථා. උපදිලා ඉන්න අවස්ථා. අන්තරා භවය කියලා කියන්නේ ඊට වඩා වෙන සංකල්පයක්. අන්තරා භවය කියලා කියන්නේ මේ භවයේ අවසානම සිටිවිල්ලට අභිධර්මයට අනුව කියනවා චුති චිත්තය කියලා. චුති චිත්තය. එතකොට ඊළඟ භවයේ පටන් ගන්න චිත්තය තමයි පටිසන්ධි චිත්තය. එතකොට මේ චුති චිත්තයේ බලවත් කර්ම ශක්තියක් ඉදිරිපත් වුණොත් එතකොට උපදින්න සුදුසු ස්ථානයක් පිළියෙල වුණොත් ඒ එක්කම ඒ පුද්ගලයා පටිසන්ධි චිත්තය ලබාගෙන ඊළඟ භවයේ ආරම්භ කිරීම සිද්ධ කරනවා. එතකොට බෞද්ධ දර්ශන ඉතිහාසයේ බෞද්ධ දර්ශනයේ පරිණාමයෝ දාර්ශනික ඉතිහාසය තුළ පැහැදිලි කිරීමක් එනවා. ඒ තමයි යම් කිසි කෙනෙකුට එහෙම ක්ෂණිකව උපතක් තීරණය කරගන්න බැරි වුණොත් ඒ කෙනා අර අන්තරා භවය කියලා අවස්ථාවක ජීවත් වෙනවා කියලා. ගන්ධබ්බ අවස්ථාව. පරදත්තුප ජීවි වෙන්නේ නේද? ඔව්. දැන් අර ඒක කරණීයමෙත සූත්‍රයේ තියෙන භූතාවා සම්භවේසීවා කියන තැන. භූත කියලා කියන්නේ කෙලිම උණු කියන එක සිද්ධ වුණු. ඒ කියන්නේ උපතක් සිද්ධ වුණු කියන තැන. සම්භවේසී කියලා කියන්නේ තාමත් උපතක් හොයමින් ඉන්න අවස්ථාව. උපතක් හොයමින්. දැන් අපි කරණීයමෙත සූත්‍රයේ උගන්වන්නේ මෛත්‍රිය වඩන මොහොත. මේ මෛත්‍රිය වඩන මේ මොහොතේ සමහර ජීවීන් ඉන්න පුළුවන් තාමත් උපතක් තීරණය වෙලා නැහැ. එයා ඉන්නේ අර චිත්තයයි ප්‍රතිසන්දි චිත්තයයි අතර අවස්ථාවේ. ඔය මේ ඔබතුමා සඳහන් කළ මතු කළ විමානවත්තුවේ දිගටම සඳහන් වෙන්නේ පින්වල ප්‍රතිඵල විදියට. මේ මනුස්ස ජීවිතයක් ගත කරද්දී, මනුස්ස භවයේ ඉද්දී, මනුස්ස ලෝකයේ ඉද්දී හිත පිරිසිදුව, පිවිතුරු සිතින්, නොකැලැල් සිතින් හොඳ විදියට ක්‍රියා කරමින් ජීවත් වුණු අය මේ
කාම ලෝකය තුල කාම භවය තුල මීට වඩා උසස් තැනක උප්පත්තිය ලැබපු බවට උදාහරණ තමයි. ඒ වගේ ස්ථාන 6ක් තමයි සදෙව් ලොව විදියට හඳුන්වනු ලබන්නේ. එතකොට මෙතෙන්දි මට තව කාරණයක් එකතු කරන්න දෙන්න. අර මුලින් පින් අනුමෝදන් කිරීම පිළිබඳව සඳහන් වෙච්ච නිසා දැන් දෙවියන්ට උපහාර දක්වන ලෝකේ විවිධ ක්‍රම තියෙනවා. අදත් තියෙනවා. අපි කියමු ආලෝකයේ දැල්වනවා. ඒක ආසියාවේ නම් පහනක්, යුරෝපේ නම් ඉටිපන්දමක්. ඊට පස්සේ මල් පූජා කරනවා. අපි නම් මල් වට්ටියක තියලා මල් පූජා කරනවා. ලෝකේ වෙන පළාත්වල වෙන මල් පූජා පවත්වනවා. ඊට පස්සේ ආහාර පූජා පවත්වනවා. දැන් චීනය, ජපානය කියන රටවල් දෙකේම පිසින ලද ආහාර මේ දෙවියන්ට පූජා කිරීම සිද්ධ කරනවා. ಭಾರತේ නම් පළතුරු පූජාව සහ වෙන ගිතෙල් ආදී නේ නොඑක් දේවල් පූජා කිරීම සිද්ධ කරනවා. මේවා තාම දීර්ඝ ඉතිහාසයක් තියෙන පුද පූජා විදි. දැන් දේවතා බලි කියලා සඳහන් වෙනවා බෞද්ධ සාහිත්‍යයේ. මේ දේවතා බලි කියලා දෙවියන්ට දෙන පුද පූජා මිනිස්සෙක්ගේ ජීවිතේ හරිහම්බ කරගන්න දේවල් වලින් ඉටු කළ යුතු යුතුයකමක් විදියට තමයි බුදු සමය පැහැදිලි කරන්නේ. දැන් රාජ බලි කියලා කියනවා රජයට ගෙවන්න ඕන අයබදු වලට. අතිති බලි කියලා කියනවා ආගන්තුකයන්ට කරන්න ඕන සැලකිලි. පුබ්බපේත බලි කියලා කියනවා මියගිය ආදිමුතුන් මිත්තන්ට සංග්‍රහ කිරීම. ඒ වගේමයි මේ කියන මේ ඥාති බලි. ඥාතින් වෙනුවෙන් කරන්න ඕන සංග්‍රහය දේවතා බලි. එතකොට මේ දෙවියන් වෙනුවෙන් කරන උපහාරයන් බුදුදහම හෙලා දැක හෝ උපහාසයට හෝ ලක්කොට නැහැ. ඒවා ඒ විදිහටම තිබිය යුතුයි. මොකද විෂ්ණු පුරාණය කියලා වේද සාහිත්‍යයක ග්‍රන්ථයක් තියෙනවා. දෙවියන් කැමති එක පිළිවෙලක් තමයි ඒ දෙවියන් අගය කිරීමට, දෙවියන්ට ස්තුති ප්‍රශංසා කිරීමට දෙවියෝ කැමති. ඒක අවස්ථාවක් තියෙනවා. වාසව කියලා පුද්ගලයෙක් විෂ්ණු දෙවියන්ගෙන් ප්‍රශ්නයක් අහනවා, ඔබ වැඩ සිටින වාසස්ථානය කුමක්ද? විෂ්ණු දෙවිඳුනි, ඔබ වැඩ සිටින වාසස්ථානය කුමක්ද? එතකොට කියනවා මේ විෂ්ණු දෙවියෝ පිළිතුරු දෙනවා. විෂ්ණු පුරාණේ එන සඳහන නාහං වසාමි වෛකුණ්ඨේ යෝගීනං හෘදයේ රපි යත්‍ර ගායන්ති මත් භක්තාස් తත්‍ර වසාමි වාසව කියලා කියනවා. ප්‍රසිද්ධයි ලෝකේ මම වෛකුණ්ඨ පර්වතයේ මුදුනේ ඉන්නවා කියලා. ඊළඟට තව ප්‍රසිද්ධ කතාවක් තියෙනවා විෂ්ණු දෙවියෝ ඉන්නවා කියලා යෝගීන්ගේ හෘදේ නේ උසස් මනසක් තියෙන අයගේ හෘදේ. හැබැයි ඒ දෙපොළෙම නෙමෙයි මම වාසය කරන්නේ මගේ බැතිමතුන් ගුණ ගායනා කරන තැන තමයි මම ඉන්නේ කියලා විෂ්ණු දෙවියෝ පිළිතුරු. ඒතර දෙවියන්ගේ කැමැත්තක් තියෙනවා මේ පුද පූජා පැවැත්වීම වලට, ස්තුති වගේම ප්‍රශංසා වලට. ලෝතර බුදුරජාණන් වහන්සේ ඊට වඩා ඵලවත්, අර්ථවත්, දාර්ශනික පියවරක් උගන්වනවා. ඒ තමයි දෙවියන්ට දීර්ඝායුෂ ලැබෙන්න. දෙවියන්ගේ දිව්‍ය තේජස, දිව්‍යානුභාවය, දිව්‍ය බලය වැඩි වෙන්න පුළුවන් ශක්තියක් පිරිනමන ක්‍රමයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ තමයි දෙවියන්ට පින්දීම කියන කාරණය. ඒක බුදු සමයේ තමයි උගන්වන්නේ. හිත හොඳින් පිරිසිදු සිතින් නිකලල් සිතින් යුක්තව තමන් පින්කමක් සිද්ධ කළාම ඒ තුලින් සිද්ධ කරගන්නා පුණ්‍ය ශක්තිය දෙවියන්ට අනුමෝදන් කිරීම තමයි මේ විශ්වය තුල දෙවියන්ට පිරිනැමිය හැකි, පිරිනැමිය යුතු උසස්ම දේ විදියට සඳහන් වෙන්නේ. ඒකෙන් තමයි දෙවියන්ට පළවත් දෙයක් ලැබෙන්නේ. ආයුෂ, වර්ණය, තේජස, බලය ආදී කාරණා. ඒකත් අපි තාම හොඳින් තේරුම් අරගෙන පිළිපැදිය යුතු චාරිත්‍රයක්. ඒ නිසාම තමයි අපේ පෞරාණික බෞද්ධ චාරිත්‍ර පද්ධතියේ කරන හැම පින්කමක්ම අවසානයේ දෙවියන්ට පින්දීම අනිවාර්ය අංගයක් විදියට එකතු වෙලා තියෙනවා. කොයිතරම් දේවල් අප දැනගත යුතුද, අප දැනගෙන ඒ පිළිබඳව ක්‍රියාත්මක විය යුතුද ඔබට වැටහෙනවා ඇති. ඇතැම් තැනක ඇතැම් දෙනා ප්‍රශ්නාර්ථ මතු කරද්දී නමුත් එහි සැබෑර්ථය කුමක්ද කියන එක අප නුවණින් විමසා දැන කියාගත යුතුයි. තවදුරටත් සාකච්ඡා කරමු තවත් විරාමයකින් පසු.
වෛරස් සහ බැක්ටීරියා වලට එරෙහිව 99.9% සටන් කරයි. සන්ක්වික් මේ නත්තලේ ඉහළම සත්කාරය. මුදල් භාවිතයෙන් පසුව හා බැහැරට ගොස් නිවසට පැමිණීමෙන් පසු සෑම විටම සවන් යොදා දෑත් සෝදන්න. සල්ලි ගොඩක් අතේ තියන් රකින්න වදේ විඳිනවද? ඩිජිටල් ගනුදෙනු එක්ක අදම එකතු වෙන්න. බෙස්ට් ඔෆ් ඩයලොග් රිදී රැක් එක්ක ඔන්න ඔයාලට එකතු වෙන හැකියාවක් තියෙනවා. දෙසැම්බර් මාස 31 වෙනිදා රාත්‍රී 8:30ට ස්වර්ණ වාහිනිය එක්ක එකතු වුණොත් ඔන්න ඩයලොග් රිදී රැක් ඉතිහාසයේ හැම මතකයක්ම නැවත අලුත් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් එදා දවස් වෙනකම් මාත් ආසාවෙන් බලාගෙන ඉන්නවා. Best of Dialogue විදිරයක් 31 වනදා රාත්‍රී 8:30ට ස්වර්ණ වාහිනියෙන්. Best of Dialogue විදිරයක් ප්‍රධාන අනුග්‍රහය ෆන් බ්ලාස්ට් ගන්න ප්ලස් කරලා මාසෙට රුපියල් 347ක් පමණයි. වැරිදුණු හුස්මකින් ජීවිතය දිනන්න. Sri FM කණාමැදිරි රාත්‍රී. ස්ප්‍රයිට් පැහැදිලිවම රිෆ්‍රෙෂ් කරයි. ෆෙඩ්නා නිෂ්පාදන දැන් ෆාමසි සුපිරිවිලන් සෙල් සහ ආයුර්වේද ඔසුසෙල් වලින් නිවසටම ගෙන්වා ගැනීමට fedna.com වෙත පිවිසෙන්න. Surf Excel Hygiene Boosters. නොපෙනෙන විෂ බීජ මට්ටුයි පෙනෙන පැල්ලම් ඔට්ටුයි. මයික්‍රෝකැල්සියම් සහ ෆ්ලෝරයිඩ් සහිත සිග්නල් ස්ට්‍රෝං ටීත් දත් ශක්තිමත් කරයි. සිග්නල් ස්ට්‍රෝං ටීත් BOC 18+ ස්මාර්ට් ජෙන් මගේ බිසි ලයිෆ් එකට හරියටම සෙට් වෙන account එක. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරු වට්ටම් හිමි කරගන්න. සිංගරකින්ම පමණයි. වසර 2500ක් තුරාවට නෙත නිතිවරා ගත දිරිවඩා වනපොත් කොට සිතින් සිත වැඩම වූ ශ්‍රී ගෞතම සද්ධර්මය පිණිමුතුවට හිමිතිරියේ ගම් නියම්ගම් සැරිසරා බෙදාහල සුභාෂිතයේ අනුහසින් සදහම් සිල්ස්වරේ ශාන්තිය විඳගන්න. ඒහි පස්සියෝ එන්න ධර්මය දකින්න. විස්සයි ගෙවෙන්නට තවත් දින දෙකක් තිබියදී දුවප්පුන් පොහෝදා අප සාකච්ඡා කරන්නේ නොපෙනෙන ලෝකයේ පිළිබඳව බුදුදහමේ කියවීම. අපේ හඳුරුනේ අපි සාකච්ඡාව ආරම්භයේදීම කිව්වා මේ වර්තමානයේ මතුවී තිබෙන ඇතම් කාරණා පිළිබඳව අප සාකච්ඡා කළ යුතුයි කියලා. මම හිතන්නේ අපි බහින් වරෝ කතා කරන්නේ නැතුව අපි ධම්මික පැණිය ගැන කතා කරමු අපේ හඳුරුනේ. දැන් මෙතනදී විවිධ මතවාද ඇති වුණා. ඔහු සඳහන් කරපු ඇතම් කාරණයක් සමග ඔහුට කාලි තමයි මේ බෙහෙත කිව්වේ මේ හරහා මෙහෙම කොහොමද වෙන්නේ මේ විදිහට. හැබැයි අපේ සිංහල අපේ ඉතිහාසයේ අපේ හෙළවෙදකම ආයුර්වේදයේ මේ සියල්ල තියෙනවා අපේ හඳුන. එතකොට දැන් මේකත් මිත්‍යාවක්ද කියන ප්‍රශ්නාර්ථනේ මතුවන්නේ අපේ හඳුන. මෙහෙමයි උතුමා. ඒකේ සත්‍යයක් යථාර්ථයක් තියෙනවා. නමුත් සමහර අය මිත්‍යාවක් තුලත් ඉන්නවා. ඉතින් දැන් වැඩි වෙලා තියෙන දැන් අපි හිතමුකෝ දැන් මේ සමහර විෂයන් ගත්තහම ඒවැ සත්‍යයක් තියෙනවා. හැබැයි නමුත් ඒ සත්‍යය හරි යථාර්ථය අවබෝධයක් නැති
අනවබෝධයෙන් වැඩ කරන පිරිසකුත් ඉන්නවා. අපි ගමු ජ්‍යොතිෂය විෂය. ජ්‍යොතිෂය කියන විෂය ඊටාම බුදුදහමටත් වඩා පරණයිනේ. බුදුදහමටත් වඩා පැරණි ඊටාම වටිනා ශාස්ත්‍රයක්. හැබැයි අද ජ්‍යොතිෂයට ගොඩාක් වෙලාවට මිනිසුන්ට එපා වෙලා තියෙන මිනිස්සු හිලා දකින්න එක හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ ජ්‍යොතිෂය පිළිබඳව හරි අවබෝධයකින් කටයුතු නොකරන අය නිසා ඒක හැල්ලුවට පත් වෙලා තියෙනවා. එතකොට අපේ රට ගත්තාම අපේ රටේ ඉතිහාසෙ ඉඳලා ඔය නොඑක් විදිහේ දෙවියෝ සම්බන්ධ කරගෙන එහෙම නැත්නම් යක්ෂයෝ එහෙම නැත්නම් භූතයෝ ප්‍රේතයෝ ආදී සම්බන්ධ කරගෙන කටයුතු කළා කියන ඒවා අපි අතීතය තුළ ගොඩාක් අහලා තියෙනවා දන්නවා. ඉතින් ඒක නිසා එතකොට හැබැයි අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේක. අපේ මතය ලෝකයේ තුල එල්ලීගෙන සිටීම හෝ අපේ මතය ලෝකයේ තුල ව්‍යාප්ත කිරීම නෙමෙයි අපේ ඉලක්කය වෙන්න ඕනේ. අපේ ඉලක්කය වෙන්න ඕනේ කවුද සැපෙන් සතුටෙන් ඉන්නේ, කාටද සැපෙන් සතුටෙන් ඉන්න පුළුවන්, උදව් කරන්න පුළුවන්. අන්න ඒක තමයි අපි එතන තමයි අපේ තියරිය, අපේ න්‍යාය වෙන්න ඕනේ. අපේ ඉලක්කය වෙන්න ඕනේ. ඉතින් ඇත්තටම අපි හරි සංවේගයටපත් වුණා. ඒ වෙද මහත්තයා ඒ සකස් කරපු පැණිය හෙලා දැකලා ගොඩක් අය මේ තමන්ගේ ජීවිතේ ඒ ගැන කිසිවක් නොදැන මේ මං හිතනවා දැන් මම දැනුවත් සමහර අය කියනවා ඒක පාවිච්චි කරලා අපිට සුවපත් වුණා කියලා. ඉතින් එතකොට එහෙමනම් දැන් බැරි වෙලාවක්වත් ඔය හෙලා දැකපු ඔය බැනපු ඔය කෙනාටත් ඒක අවශ්‍ය වුණොත් මොකද කරන්නේ? අන්න එක තමයි ඔන්නතන අපි පරිස්සම් වෙන්න ඕනේ ඔබතුමා. අපේ මිනිස්සුන්ට මේ ලැජ්ජාව කියන එක ලැජ්ජා භය කියන එක මිනිසුන්ට නැහැ. කිසිම දෙයක් හොයන්න බලන්න නැතුව කෑ ගහනවා, බනිනවා, හෙලා දකිනවා, නිඳා කරනවා, අපහාස කරනවා. එහෙම කරලා පහුදාට ආයෙත් ඒ පෙරහැරේම ගිහිල්ලා අනේ මටත් දෙන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔන්න මේ ක්‍රමවේදී හරි වැරදි. දැන් ඇත්ත වශයෙන්ම ඒ ඔය වෙද මහත්තයාගේ පැණිය සම්බන්ධව විතරක් නෙවෙයි. දැන් අපි දන්නවා මේ රටේ සමහර සිදුවීම් සිද්ධ වුණාම ඒ සිදුවීම් පිළිබඳව සමහර අය නිකන් සියල්ල දත් වගේ හෙලා දකිනවා. තමන්ගේ ඥාණයට හසු වෙන්නේ නැත්නම් ඒක හසු කරගන්න උත්සාහ කරනවා මිසක් තමන්ගේ ඥාණයට හසු කරගන්න බැරි වෙච්ච දේ මේක බොරුවක් කියලා හිත ඒක ඔප්පු කරන්න හෝ පෙන්වන්න උත්සාහ කරන එක තමන්ගේ මෝඩකමක් හැටියටයි ඔබතුමා අපි හිතන්නේ. දැන් මම නැවතත් ආපහු යනවා. අපි කිව්වා සතෙකුට තියෙන ඥානය නුවණ අපිට විද්‍යාවට හසු කරන්න බෑ. දැන් අවුරුදු 16කට 17කට ඉස්සෙල්ලා අපිට මහ මුහුද ගොඩ ගැලුවා. මහ මුහුද ගොඩ ගලනකොට ඔබතුමා ගැට ගහලා හිටපු සතෙක් හැර වෙන කිසිම සතෙක් අහුනේ නෑනේ මේකට. දැන් මිල්ටන් හෝටලේ ඒ අයිති මහත්තයාට නෝනව බේරගන්න බැරුණා. හැබැයි එතන හිටපු බල්ලා බේරුණා. ඒතකොට බල්ලාට තියෙන ඥානය ඒ අවබෝධය මිනිස්සුන්ට නැහැනේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපිට සමහර දේවල් තේරෙන්නේ නැහැ කියන්නේ අවබෝධ වෙන්නේ නැහැ කියන්නේ ඔබතුමා ඒක නැහැ කියන එක නෙවෙයි. අපේ මනසේ නොදියුණුකම. දැන් මේ බුදුදහම තුල උනත් අපි නිතරම කියන්නේ මේ දහම තුල කිසියම් කෙනෙකුට අනවබෝධයක් තියෙන තරමට ප්‍රශ්න ඇති වෙනවා. දහම පිළිබඳව. හැබැයි අවබෝධයේ තියෙන තරමට තමන්ගේ ජීවිතේ ප්‍රශ්න නැතුව ජීවත් වෙනවා. ඒක නිසා අපි අපේ ජීවිතේ මේ මනස දියුණු කරගෙන මේ මහදන මුත්ත වගේ හැමදේම පොත බලලා පොතේ තියෙන්නේ කොහොමද? පොතේ තියනවාද ඕක? මේ කොයි සූත්‍රයේද තියෙන්නේ? බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නම් හරි කියලා පිළිගන්නවා නම් ඒක මෝඩකමක්. ඒ ක්‍රමයේ බුදුහාමුදුරුවෝ අනුමත කළේ නැහැ. දැන් කාලාමවරුන්ට බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේකනේ. මං කිව්වා කියලා පිළිගන්න එපා. පොතේ තිබුණා කියලා පිළිගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා. කවුරුවත් කියනවා කියලා පිළිගන්න එපා. හැබැයි නුවණින් විමසා බලන්න. හැබැයි යම් දෙයක් Tamanට අවබෝධ වුන්නේ නැහැ කියලා තේරෙන්නේ නැති වුණා කියලා ඒක හෙලා දකින්න එපා. හැබැයි එහෙම හෙලා දකින්න අය දොස් කිව්වා කියලා ඒකට කේන්ති ගන්නත් එපා. ඉතින් ඒ නිසා ඇත්තටම මේ බුදු දහම තුළින් Tamanගේ මනස යම් ප්‍රමාණයකට හෝ දියුණුවක් ඇති කරගත්තොත් ඔබතුමා ඒ පුද්ගලයාට කවදාවත් තමන්ගේ ජීවිතයේ දෙවියෝ පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අමනුෂ්‍යෝ පිළිබඳව ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අදුෂ්‍යමාන දේවල් ගැන ප්‍රශ්න ගැටලු මතුවෙන්නේ නැහැ. ලෝකයේ තුල අපි හිතුවට ලෝකයේ දෘශ්‍ය වෙන දේවල් වලට අදෘශ්‍ය දේවල් වැඩි. ඒක තමයි යථාර්ථය. දැන් මහ පොළොවේ ගුරුත්වාකර්ෂණය තියෙනවා. අයිසෙක් නිව්ටන් කියන කම අපි දැනගෙන හිටියද මහ පොළොවේ ගුරුත්වාකර්ෂණය තියෙනවා කියලා.
ඉතින් ඒක නිසා මේ ලෝකයේ තුල අපි දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් ගොඩාක් වැඩි. ඒවා අවබෝධ කරගන්න නම් පොත් කටපාඩම් කරන එක නෙවෙයි කරන්න ඕනේ. අවබෝධ කරගන්න මනස දියුණු කරගන්න ඕනේ. මනස දියුණු කරගන්න නම් සතිපට්ඨානෙ පිළිටන්න ඕනේ. ඒ කියන්නේ අපේ බුදුරජාණන් හාමුදුරුවනේ නුවණින් විමසා බැලීම මේ සියලු කාරණා පිළිබඳව නුවණින් විමසා බැලීම. ඔබ වහන්සේ අර සඳහන් කරපු කාරණය අපේ මුගලන් මහරහතන් වහන්සේ විමානවත්වයේ කාරණේදී දැන් ප්‍රධාන කාරණා තුනක් මේ දේවත්වයට පත්වන්නට හේතු වෙච්ච කාරණා අපේ හාමුදුරුවනේ බොරු කිව්වේ නැහැ, ක්‍රෝධ කරේ නැහැ. ඒ වගේම අන් අයට සැලකුවා. බොහොම සරල ප්‍රධාන කාරණා තුනක් අපේ හාමුදුරුවනේ. ඔබතුමා හොඳ තැනකට ගෙනාව මම හිතනවා මේ සාකච්ඡාව මේ නුවණින් විමසා බැලීම කියන එක. මේ බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා එක අවස්ථාවක සංයුත්ත නිකායේ සගත වර්ග සඳහන් කතං ජීවින් ජීවිතං මාහු සෙට්ටන්ති කියලා. කොහොම ජීවත් වුණොත්ද යම්කිසි ජීවිතයක් ශ්‍රේෂ්ඨ වෙන්නේ? පඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ටං. තමයි බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර. නුවණැතිව ජීවත් වීම, ප්‍රඥාවන්තව ජීවත් වීම තමයි මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ජීවිතේ. දැන් යම්කිසි දෙයක් අපි නොදන්නවන දැන් අපි සමහර දේවල් තියෙනවා අපි දන්නවා. ඒකට උත්තරේ පැහැදිලි. yes or no කියලා උත්තරයක් පැහැදිලි. සාමාන්‍ය විද්‍යාත්මක ක්‍රමය, ශාස්ත්‍රීය ක්‍රමය දන්නේ නැත්නම් ඒක රිසර්ච් වලට යනවා. නේ? ඒ කියන්නේ අපි උත්තරේ දන්නේ නැත්නම් ඒක හොයන්න ඕනේ. නමුත් අපේ සමාජයේ අපි කවුරුත් තේරුම් ගත යුතු එක පොදු දුර්වලකමක් තියෙනවා. නොදන්න දේ ගැන තමයි දන්නා වගේ කතා කරන්නේ. නොදන්න දේ ගැන තමයි දන්නා වගේ කතා කරන්නේ. ඒක අර මේ මං හිතන්නේ අපි කවුරුත් අවබෝධ කරගේකද සමහරලාට මයික් එකක් ඇල්ලුවොත් කියනවා පරල වෙනවා කියලා. පරල වෙනවා කියන්නේ ආරෝඪ වෙනවා කියලා. එතකොට දන්න දේ, නොදන්න දේ, වැටහෙන දේ, වැටහෙන්නේ නැති දේ ඔය එක දිගට කියලා මම දැක්ක දැන් මේකෙදී ඔය පැණිය සම්බන්ධ කතාවේදී සමහරු කියනවා කතරගම දෙවියොත් නෑ කියලා. ඒ කියන්නේ මේක ගැන කතා කරන්න ගිහිල්ලා මේ කතරගම දෙවියොත් නෑ අනිත් දෙවියෝ එහෙම හිටියනම් මෙහෙම වෙනවද කියලා. මේ එකට එකක් සම්බන්ධ නැති කතා. මේ කතරගම දෙවියෝ ඉඳීම, විෂ්ණු දෙවියෝ ඉඳීම, සමන් දෙවියෝ ඉඳීම, විභීෂණ දෙවියෝ ඉඳීම කියන එක සම්පූර්ණ වෙන කාරණයක්. මේ කාරණේ මේක වෙන ප්‍රස්තුතයක්. දැන් ඔය විශ්වයේ සුරකින්න සතරවරම් දෙවි මහ රජදරුවන් සමග ශ්‍රී ලංකාවේ දේව සංකල්පයක් සංවර්ධනය වුණා. ශ්‍රී ලංකා දීපේ සතර දිගින් සුරකින්න දෙවිවරු 4 දෙනෙක් පිළිබඳ. ඒකේ නැගෙනහිරින් ඉන්නේ කතරගම දෙවියෝ, ඊට පස්සේ උතුරින් ඉන්නේ සමන් දෙවියෝ, බස්නාහිරින් ඉන්නේ විභීෂණ දෙවියෝ, දකුණට ඉන්නේ විෂ්ණු දෙවියෝ. එතකොට දැන් ඔය ලංකාවේ හැමතැනම තියෙන සතර මහා දේවාල කියලා. මේ සතර මහා දේවාල වල ඉන්නේ මේ විෂ්ණු, කතරගම, සමන්, විභීෂණ කියන සිව්වරම් දෙවි රජදරුවෝ. රට රකින්න කියන කාරණේ. රට රකින්න කියන කාරණේ. දැන් මේ අද අපි කලින් ගෙනාව ප්‍රශ්නයට ආවහම ඒකට තමන්ගේ එන හැඟීම් වලින් එන ප්‍රතිචාරය නිසා මේ চিරාත් කාලයක් අපේ රටේ ගරු කරපු, අපේ සංස්කෘතිය තුළ ගරු කරපු ඊටාම වැදගත් සංකල්ප එක හෙලා එක ෂණයකින් ප්‍රතික්ෂේප කරන්න බැහැර කරන්න සමහර අය කලබල වෙනවා. අපි හඳුරන්නේ අපේ සාහිත්‍ය තුල දැන් අමරදේවයන් ගායනා කරපු සතරවරම් දෙවි මහරජා සතර අතින් නැවිදින් පිරිත් පැන් නිසිතිපුතුනේ පුවක් මල් කිනිතෙන් අපේ සංස්කෘතිය සම්ප්‍රදාය හින්නේ පිරිත් පැන් අපේ ආමි. ඊළඟට ඔබතුමා දැන් අද අමාදහර තිබුණේ ස්වර්ණමාලී මහසෑයේ. ස්වර්ණමාලී දිව්‍යාංගනාව තමයි එතෙන්ට අවස්ථාව දුන්නේ. නේ? ඒ ස්වර්ණමාලී කියන සෑය හැදුනේ එතනින්. ඒ නිසා එතනත් දිව්‍යාංගනාවක් මුල්ුනේ. ඔව් දැන් ඊළඟට තව වැදගත් කාරණයක් තියෙනවා මේ දේව සංකල්පයත් එක්ක මේ අනික් පැත්තට මිනිස්සුන්ගේ හිතවල තමන් ලබන්නට වාසනාවන්ත වෙන දේවල් පිළිබඳව කළගුණ සැලකීමේ හැඟීමක් ඇතිවීම සිද්ධ වෙනවා. දැන් මහ පොළවට අධිපති පොළොව මහීකාන්තාව ගැන දෙවඟනක් ගැන කියවෙනවා. එතකොට මේ මහ පොළවට අධිපති මහ පොළවේ තියෙන සාරය අපි ධර්මානුකූලව කියන්නේ මේ අපි භුක්ති විඳින හැම දෙයක්ම පඨවි සාරය කියලා තමයි කියන්නේ. එතකොට මේ පඨවි සාරය ජීවීන්ට ප්‍රදානය කරන දේවතාවිය විදියට හඳුන්වනවා මේ පොළොව මහීකාන්තාව. ඒ පොළොව මහීකාන්තාවට පින්දීමත් එක්කම අපි මේ මහ පොළවට කෘතඥතාව වීම කියන සංකල්පය ඒ තුල තියෙනවා. මම මේකට තව හොඳ උදාහරණයක් කියන්නම්. දැන් ඔය අපේ ආම්තුරනේ ජපානයට ගියාම ජපානයේ පිරිසිදුකම ගැන කතා කරනවා.
ඒක පුදුම පිරිසිදුකමක්. දැන් සාමාන්‍ය ඕන තැනක තියෙන ගංගාවක මෙහෙම වතුර අරගෙන බොන්න පුළුවන්. ඒ කියන්නේ බස් ස්ටෑන්ඩ් එකක දුම්රිය පොළක ඒ වගේ ඒකට යට තියෙන හේතුව තමයි ඒ අයගේ මේ දේව සංකල්පයේ තියෙනවා පිරිසිදුකමට අධිපති දේවතාවියක් ඉන්නවා. එතකොට දැන් මේ කන ටොපිකොලයකින් හරි යම් කිසි විදියකින් මේ පරිසරය අපිරිසිදු කරනවා කියලා කියන්නේ අර දේවතාවියට කරන අපහාසයක් විදියට තමයි ඒ ජන මනස තුළ ඒ සංස්කෘතිය තුළ නිදන්ගත වෙලා තියෙන්නේ. ස්වාමීනි ඕක ඔය අදහසම භූතානේ තියෙනවා හැම මේ දිය ඇල්ලකම ධර්මචක්‍රයක් හයි කරලා තියෙනවා. ඒ ධර්මචක්‍රය හරහා ඒකට වැදිලා තමයි වතුර එන්නේ. එතකොට මේ සියලු ගංගාවල තියෙන වතුර පිරිසිදු. එතකොට ඒ ගංගේ වතුර මාළු අල්ලන්නේ කවුරුත් අපවිත්‍ර කරන්නේ ඒක මහා සුද්ධ වූ ජලය හැටියට මිනිස්සු විශ්වාස කරනවා. ඒක දෙවියන්ට බුදුන්ට තුනුරුවන්ට කරන ගෞරවයක්. ඇත්තටම ඒක ජපානයේ විතරක් නෙවෙයි ඔය ඒ සංස්කෘතියේ තියෙන සියලු රටවල තියෙන හරි වටිනා අදහසක්. අමා වතුර කිව්වා වගේ. ඒක තමයි. මේ ස්වභාව ධර්මයට කළගුණ සැලකීම කියන සංකල්පය ඒක මේ දේව සංකල්පයත් එක්ක බැඳිලා තියෙන දෙයක්. ඒක හරිම ඒක භෞතිකවාදීව එන්නේ නැහැ. භෞතිකවාදී චින්තනය තුළ එන්නෙම මිනිස්යාගේ පරිහරණය සඳහා තමයි මේවා තියෙන්නේ කියන අදහස. ඒ කියන්නේ මිනිස්සයා ඉන්නව ජීවියෙක් විදියට බුද්ධිමත් ජීවිය, ශක්තිමත් ජීවිතර මිනිස්සයාගේ පරිහරණය සඳහා තමයි වතුර තියෙන්නේ, මල් පිපෙන්නේ, ගෙඩි හැදෙන්නේ, සත්තු ඉන්නේ ඔක්කොම මේ මිනිස්සයාට ගොදුරු කර ගැනීම සඳහා. හැබැයි මේ දෙවියන් පිළිබඳව තියෙන විශ්වාසය පිළිබඳ චින්තනේනව නෑ. ඒ හැම දෙයක් තුළම ජීවීන් ඉන්නවා. කන්දක ජීවීන් ඉන්නවා. දියැලක ජීවීන් ඉන්නවා. ගංගාවට අධිපති ජීවියෙක් ඉන්නවා. මහ පොළොවට එතකොට මේ සමස්ත ජීව ලෝකේ අපි එක කොටසක් කියන හැඟීමත් ඊළඟට මේ සමස්ත ජීව ලෝකයේ ආධාරයෙන්, උපකාරයෙන්, අනුග්‍රහයෙන්, ඒ අනුකම්පාවෙන් ජීවත් වෙන අපි මේ සමස්ත ජීව ලෝකයට නැවතවරක් කළගුණ සැලකිය යුතුයි කියන සංකල්පය මේ දේව සංකල්පයත් එක්ක බැඳිලා තියෙනවා. මම කියන්නේ ඒක මේ ඊටාම සරල මට්ටමින් අරගෙන කෙනෙක් කල්පනා කරන්න අදහස් කරනවා නම් අපිට මේ විදිහට ඒක හිතන්න පුළුවන්. මේ සෑම වස්තුවකටම අධිපති ඒ වගේම තමයි හැම දැන් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට බුදු සමය රැගෙන වඩිනකොට අපේ රටවැසියෝ පුරාණ රටවැසියෝ වෘක්ෂ වන්දනාව කළා. ඒ වෘක්ෂ වන්දනාව සිද්ධ කළේ හුදෙක් මේ භෞතික ගහට වැඳීම නෙමෙයි. භෞතිකවාදීන් දකින්නේ මේ ගස් ගල් කඳු පර්වත එහෙම දෙයක් නෙමෙයි එතන සිද්ධ වුනේ. සිද්ධ වුනේ ඒ හැම මහා වෘක්ෂයක්ම දේව විමානයක් විදියට සැලකුවේ. ඒ කියන්නේ පරිසරයට ආදරය කිරීම. පරිසරයට ගරු කිරීම. දේව විමානයක් විදියට සැලකුවේ. ඒ දෙවියන්ට තමයි ඒ ගෞරව කිරීම සිද්ධ කළේ. ඒ පරිසරයට තමයි මිහිඳු මහරහතන් වහන්සේ බෞද්ධ ගහක් හඳුන්වා දෙන්නේ. එතකොට බෝධීන් වහන්සේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන සංකේතයක් බවට පත් වෙනවා. ජීවමාන සංකේතයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ දේව සංකල්පය කියන එක මිනිස්යන්ගේ හදවතේ තියෙන මේ අදි භෞතික ස්වභාවය. ඒ වගේම තමයි ඊටාම තද රළු ස්වභාවය මුදුමලොක් කරන සංකල්පයක් කියන එක අපි ඊටාම හොඳින් තේරුම් ගත යුතු වෙනවා. අපේ හැමෝරනේ දැන් අපි අතිමුචුට දැම්මඩක අපේ හැමෝරනේ අපි කාලයක් ගත වෙගෙන යන හින්දා මේ දෙවියන් සමග එහෙනම් කොහොමද අපි නිවැරදි සබඳතාවයේ පවත්වන්නේ? ඔව්. දැන් මම ඉස්සෙල්ලත් මම හිතන්නේ මේ වචනේ කියුණා දෙවියෝ අපේ කල්යාණ මිත්‍රයෝ හැටියටයි අපි සලකන්න ඕනේ. ඇයි කල්යාණ මිත්‍රයෝ කියන්නේ? කල්යාණ මිත්‍රයෝ කියලා ඉතාම හොඳ අයනේ, යහපත්ම අයනේ. කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ. දැන් අපේ පඤ්ඤාලෝක බුද්ධරක්කිත ස්වාමීන් වහන්සේ ඉතාම පැහැදිලිව සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ මේ දෙවියන්ට අර්ථවත්ම වූ, ඊටාම වටිනාම වූ, ඊටාම උසස්ම වූ, සුන්දරම වූ, පිරිසිදුම වූ දේ මනුෂ්‍යයා විසින් සිද්ධ කරන්නට සම්බන්ධතාවය පවත්වන්න කටයුතු කළා කියලා. ඒක මොකද්ද? පින් අනුමෝදන් කිරීම. දැන් ඇත්තටම රතන සූත්‍රය අපි ගමුකෝ. රතන සූත්‍රය තුළ තුන්බිය ඇති වුණාම විශාලා මහනුවර තුන්බිය ඇති වුණාම බුදුරජාණන් වහන්සේ පළවෙනි ආමන්ත්‍රණය කරන දෙවිවරුන්ටනේ. ඔබලාට නිතතින් පින්පෙත් අනුමෝදන් කරන, උපහාර කරන, නොඑක් විදිහේ පුද පූජාවන් කරන මේ ජනතාව ආරක්ෂා කිරීම ඔබලාගේ යුතුයකමක් කියලා කියනවනේ. ඉතින් ඇත්තටම මේ දෙවියන්ගේ උපකාරය, දෙවියන්ගේ ආශිර්වාදය පිහිට කියන එක
අපිට අපි හිතන්න ඕන එක කල්යාණ මිත්‍ර සම්පත්තියක් හැටියට දෙවියෝ. එතකොට අපි කල්යාණ මිත්‍රයෝ හැටියට ඇත්තට පින්පෙත් අනුමෝදන් කරනවා, පින් දෙනවා නිතින්ම. එතකොට පින් දෙන්න නම් අපි පිරිසිදු වෙන්න එපා, පින් කරන්න එපාය. එතකොට අපි දෙවියොත් එක්ක සම්බන්ධතා පැවැත්වීමක් තමයි මේ පින් කිරීම කියලා කියන්නේ. පින් කිරීම යහපත් දේවල්. පින් කියන්නේ මොනවද? සබ්බ පාපස්ස කරණං කුසලස්ස උපසම්පදා. කුසලස්ස කුසල් කිව්වේ මොනවද? තමන්ටත් යහපතක් වෙන, අනිත් අයටත් යහපතක් වෙන පිරිසිදු දේවල්. කාටවත් අවඩක් වෙන්නේ නැති දේවල්. එතකොට දෙවියොත් එක්ක සම්බන්ධතා පවත්වන අය අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අනේ මාව රකින්න කියලා කියන එක නෙවෙයි. හැබැයි මම සියලු පාපයන්ගෙන් වැළකීලා කුසල් මටත් සතුටු වෙන්න පුළුවන්, අනිත් අයටත් සතුටු වෙන්න පුළුවන්, කාටවත් අවඩක් නොවිච්ච යහපත් දේවල් කරලා. ඒ යහපත් දේවල් කරලා ගොඩනගෙන කුසල ශක්තිය, සිතිවිලි වල බලය අපි ඒ ඇත්තොන්ට ලබා දෙනවා. අපි ඒ ඇත්තොන්ට පින් අනුමෝදන් කරනවා. ඉතින් ඇත්තටම එතකොට අපි දන්නවා දේව සංකල්පය කියන එක. මේක කතා කරන්න දිග මාතෘකාවක්. මොකද හේතුව ඔබතුමා දැන් ඔය මේ ඇත්ත වශයෙන්ම අපේ හාමුදුරනේ පහුගිය දවසට මට හම්බුණා හරි ඔය දෙවියන් පිළිබඳව කටයුතු කරන මහත්තයෙක්. ඒ මහත්තයා විස්තර කළා මේ කතරගම දෙවියන්ගේ රූපය සකස් වුණේ කොහොමද? මේ දෙවිවරු හැමදෙනාගේම රූපය. මොකද ගොඩක් අය අහන ප්‍රශ්නයන්නේ මේ කවුද මේ ෆොටෝ එක ගත්තේ? කොහොමද මේ ගත්තේ? දැන් සමහර අය හාස්‍යයට පවා ලක් කරනවා. මං කියන්නේ මම ධර්මයේ දන්න භික්ෂුවක් හැටියට මම කියන්නේ කවදාවත් පොඩ්ඩක් හරි මනස දියුණුවක් තියනවා නම් දෙවියන්ව හාස්‍යයට ලක් කරන්න එපා. දෙවියන්ට කියන්නේ අපහාස කරන්න එපා. දැන් සමහර අය ඒක නිකන් විනෝදයක් කරගෙන තියෙනවනේ. හැබැයි දැන් ඒ මහත්මයා හරි ලස්සනට විස්තර කළා මේ දෙවියන්ට ඇයි ඔලු 6ක්, මූණු 6ක් තියෙන්නේ. අත් 12ක් තියෙන්නේ. ඊළඟට ඇයි එයා මොන රගි පිටේ ඉන්නේ? ඊට පස්සේ ඒ විස්තරේ ඇහුවාම ඒක හරි විද්‍යාත්මකයි ඔබතුමා. හරි අර්ථාන්විත. දැන් අපේ රටේ මේ පැරණි ශාස්ත්‍ර තුල තියෙන හැම දෙයකම අර්ථාන්විත බවක් තියෙනවනේ ඔබතුමා. ඒ නිසා මේ දෙවියන්ගේ රූප සකස් කර ගැනීම කියලා මේ දෙවියොම කියලා හිට අපිට තීරණය කරන්න නෙවෙයි ඒක තියෙන්නේ. ඒ තුලින් අපි අපේ ජීවිතේ අපිට දකින්න පුළුවන්. ඒ තුල කියවෙන දේ අපි කියවෙන අර්ථවාදී. ඒ කියන්නේ මූණු 6ක් තියෙන කෙනෙක් ඉවදෙන්න පුළුවන්. දත් 12ක් තියෙන කෙනෙක් එන්න පුළුවන්ද? මොකද්ද මේ? එහෙම අහන්න නැතුව නමුත් ඒ තුල කියවෙන කාරණේ අපි. දැන් ඇත්තටම එතුමා කිව්වේ දැන් අත් 12ක් තියෙන මාස 12ක් තියෙනවා වැඩ කරන්න. මාස 12ෙම වැඩ කරන්න. දෙවියෝ එහෙමයි. මාස 12ෙම වැඩ කරන්න ඕන. ඊළඟට මොනරා කියන්නේ ලස්සනම සුන්දර සතා. හැබැයි සුන්දර බව ලෝකේ තියෙනවා. හැබැයි මොනරාගේ පිල් විදහාගත්තාම පිටිපස්සෙන් බලනකොට සුන්දර නැහැ. අසුන්දර බවකුත් ලෝකේ තියෙනවා. ඊළඟට මේ ලෝකයේ හරි දරුණුයි. හරි අසත්‍ය විෂ සහිතයි. ඒ නිසා තමයි මොනරා හැමදෙස්සම ණයා පාගගෙන ඉන්නේ. විෂ පාගගෙන ඉන්නේ. ඉතින් මේ වගේ ඇත්තටම ඒ සංකල්පය ඇහුවාම ඒක ඒ හැම දෙයක්ම නිර්මාණය කරගෙන තියෙන්නේ, සකස් කරගෙන තියෙන්නේ සත්‍ය වූ කාරණාවක් මුල් කරගෙන අපි සකස් කරගත්ත දේවල් තියෙනවා. ඇයි ඒ සකස් කරගත්තේ? මේ සමාජයේ, මේ ලෝකේ සත්වයාට, පුද්ගලයාට යහපත සඳහා. ඉතින් ඒක නිසා අපි ඒවා හෙලා දකින්න නැතුව අපි කරන්න ඕන හොඳම දේ තමයි පළවෙනිදී අපි ධර්මානුකූලව සබ්බපාපස්සා කරන සියලු පාපයන්ගෙන් වැළකෙන එක, කුසලස්ස උපසම්පදා කුසල් දහම් කරන එක, සචිත්ත පරියෝධ සිත පිරිසිදු භාවය කියන එක දෙවියෝ හරි කැමති දෙයක් නේ. දෙවියෝ පිරිසිදු භාවයට කැමති. පිරිසිදු එක්කෙනා විනයානුකූලයි. පිරිසිදු එක්කෙනා ප්‍රතිපත්තිගරුකයි. දෙවියෝ කැමති. ඉතින් මෙන්න මේ විදිහට අපේ ජීවිතේ ගොඩනගා ගන්නකොට අපිට අපේ ජීවිතයේ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය සැලසෙනවා. ඉතින් දැන් අපි වාසනාවක් අපි කල්පනා කරනවා සරණමාලී මහසෑය ළඟ 12 මහා පිරිත් දේශනාව ආරම්භ කරනවා අද දිනේදී. ඔබතුමා ඇත්තටම මේ රට ඉතිහාසය ඉඳලා ගත්තාම මේ තුනුරුවන්ගේ කියන්නේ පිරිසුදු සිතෙහි ආශිර්වාදය, සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ සම්බන්ධතාවය, ඒ සම්බන්ධතාවයම තමයි අපේ රටේ හැමතිස්සෙම පැවැත්මට, ආශිර්වාදයට, රැකවරණයට, සැනසීමට, පිරිසුදුකමට හේතුනේ. ඒක යථාර්ථයක්. මේ ලෝකයම සත්‍ය ගත්තොත් එහෙම මේ ලෝකයම ඔබතුමා අපේ රටට ඉදිරියා කරනවා. ඉතින් මෙච්චර දේවල් කතා කරලා ඇයි හාමුදුරුවෝ එහෙම දෙයක් මතු කළේ කියලා යම් කෙනෙක් අහන්න පුළුවන් නිසා මම ඒ ගැන කියන්නේ නැහැ. නමුත් හැබැයි ඇයි ඒ ඉරිසියාවට අපි ලක් වෙන්නේ?
ඉරිසියාවට ලක් වෙන්නේ නිකන් වැඩකටම නැති කෙනෙක් දිහා බලලා ඉරිසියාවක් ලෝකේ පහළ වෙනවද? නෑ. මම කියන්නේ ඒකයි. අපි හැම පුද්ගලයෙක්ම ඉරිසියාව ඇති වෙන කෙනෙක් විදිහට ඉන්න ඕන. රටක් වුණත් එහෙම තමයි. ඒ කියන්නේ අපි ඉරිසියාව ගැන දවසක් කතා කරමු. ඉරිසියාකාරයෝ ඉන්නේ කාටද නැත්තේ කාටද කියලා ඉක්මනින් කියන්න. ඉරිසියාකාරයෝ නැත්තේ ගහක් වගේ දැන් ගස් වර්ග දෙකක් තියෙනනේ ලෝකේ. පළ දරන ගස්, පළ නොදරන ගස්. දැන් කරදර තියෙන්නේ හැමදෙස්සෙම පළ දරන ගහට. පළ නොදරන ගහ ඔහේ තියෙනවා. ඒ වගේ ගහක් වගේ පළ නොදරන ගහක් වගේ නිකම්ම නිකන් ඉන්න මිනිස්සෙකුට කවුරුවත් ඉරිසියා කරන්නේ නැහැ. ඒ කියන්නේ යා වැඩකටම නැති මිනිස්සෙක්. ඉතින් අපේ රට ගත්තාම අපේ රට මුළු ලෝකේම ඒ අවධානයට යොමු වෙලා තියෙන්නේ. ඇයි අපේ රට ඒ තරම් හරි සුන්දරයි. ඒ සුන්දරත්වය මතුවෙන්න අපිට ලැබුණෙම අපේ සිතිවිලි, අපේ සංස්කෘතිය, අපේ විශ්වාස, අපේ ආගමික ගුණය, අපේ ඒ තියෙන ප්‍රතිපදා, අපේ දේශගුණ හැමදේම. ඉතින් ඒ නිසා මම හිතන්නේ ලංකාව ගත්තාම කවදාවත්ම අපිට දෙවියන්ට බැනලා දෙවියන්ට නින්දා අපහාස කරලා අදෘශ්‍යමාන බලවේග පිළිබඳව ප්‍රතික්ෂේප කරලා අපිට කටයුතු කරන්න පුළුවන් සංස්කෘතියක්, දහමක්, සමාජයක් නෙවෙයි කියන එක විශේෂයෙන්ම අපි සිහිපත් කරනවා. ඒ නිසා ඒ දෙවියන්ට ගෞරවය හදවතේ ඇති කරගත්තා වගේම ඒ අත්ෝ කෙරෙහි ඒ විදිහට කතා කරන සිතුවිලි වහන්සේ කිව්වා කල්යාණ මිත්‍රයන්සේ සැලකීම. කල්යාණ මිත්‍රයන්සේ කටයුතු කිරීම තමයි දෙවියන් හා සමග සම්බන්ධතාව පවත්වන්න පුළුවන්. එතකොට කල්යාණ මිත්‍රයෝ අපි කරදරයක් බාධාවක් වෙනකොට ඒගොල්ලන්ටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් කරනවා. අපේ හඳුරන්නේ බුදුරකිත අපේ හඳුරන්නේ වැඩසටහන අවසන් කරන්න කලින් අපි 20යි 20න් ගැලවිලා 20යි 21ට යන තව දවස් දෙකයි තියෙන්නේ. 20යි 20 මුළු මහත් ලෝකයක්ම පීඩාවට පත් කරපු වසරක්. 20යි 21 එසේ නොවේවා කියන ප්‍රාර්ථනය තුළයි අප ප්‍රවිෂ්ඨ වන්නේ. අපි මනසින් කොහොමද සකස් වෙන්නේ? කෙටියෙන් අපි ඒ පිළිබඳව කතා කරමු. දෙවියන් සමග අපි කෙලෙසද ගනුදෙනු කළ යුත්තේ කියන කාරණය ඒ කාරණේටම එකතු කරන්න මම කැමතියි. ජීවිතේ මම ඉගෙනගත්ත දෙයක් තියෙනවා. ඒ ගෞරවයක් වශයෙන් මම මේ මූලාශ්‍රයත් සඳහන් කරන්න කැමතියි. ඔය විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ ඒවක කෝට්ටේ සංඝ සභාවේ මේ ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ කෝට්ටේ සංඝ සභාවේ අතිගරු මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිටි බෙල්ලන ඥාන විමල නායක හඳුරු. උන්වහන්සේ පුදුමතරන් සුවිශේෂ දැනුමකින් මේ ලෝකයේ දැනුවත් කරපු අතිගෞරවහරහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නම. ඒ කාලේ තිබිච්ච පොඩි ප්‍රශ්නයක් ගිහිල්ලා ඇහුවාම උන්වහන්සේ මට අවවාදයක් දුන්නා. ඒ තමයි ඉෂ්ට දේවතාවුන්ට සහ ආරක්ෂක දේවතාවුන්ට පින් දෙන්න කියලා. ජීවිතේ අර දැන් අනිත් දිව්‍යවරු ඇත්තටම බැලුවොත් ගොඩක් කාර්ය බහුලයි නේ. මුළු ලෝකෙම බලන්න ඕන, මුළු සමාජෙම, මුළු රට දිහාම බලන්න ඕන. අපි හැම කෙනාටම තනි තනිව ඉන්නවා ඉෂ්ට දේවතාවුන් සහ ආරක්ෂක දේවතාවුන්. ඒ නිසා ඔය ගැටලුව මේ निराකරණය කරගන්න ඔය தત્ත්වය ඉක්මවා යන්න තමන්ගේ ඉෂ්ට දේවතාවුන්ටත් ආරක්ෂක දේවතාවුන්ටත් හැමදාම පින් අනුමෝදන් කරන්න කියලා අවවාදයක් දුන්නා. මගේ පුද්ගලික අත්දැකීම එදා ඉඳලා මට ඒකේ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්නයත් ඉක්මවා ගියා. ඒ වගේමයි ඒකේ විශාල ප්‍රතිඵලයක් තියෙනවා තමන්ගේ ඉෂ්ට දේවතාවුන්ටත් ආරක්ෂක දේවතාවුන්ටත් පින් අනුමෝදන් කිරීම. 2020 වර්ෂය ඔබතුමා සඳහන් කළා වගේ අපි කවුරුත් අනපේක්ෂිත අපහසුතාවන්ට මුහුණ දීපු වර්ෂයක් බවට පත් වුණා. ඒ වගේම තමයි 2021 වර්ෂය ඔබතුමා ප්‍රාර්ථනා කළා වගේ ඔබතුමාගේ කීර්තිමත් මාධ්‍ය ආයතනයේ ස්වර්ණවාහිනිය ප්‍රාර්ථනා කරනවා වගේ එසේ නොවන සැනසිලිදායක වාසනාවන්ත යහපත් වර්ෂයක් වේවා කියන ප්‍රාර්ථනාව සඳ මණ්ඩල විදියට අපි හැම දිනම තබමින් ඒ සඳහා අපි මනස සකස් කරගත යුතු ආකාරයේ එක පැතිකඩක් විදියට මේ විදියට පින් කැමැති සදාචාරයේ අගයන තුනුරුවන් ගරු කරන යහපත් ජීවිතය අගය කරන උතුම් පින් නැති දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම ඒ දෙවියන්ගේ ශක්තිය වඩා වර්ධනය වීම සඳහා අපගේ කුසල් ශක්තිය ප්‍රාර්ථනා කිරීමත් ඒ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආරක්ෂාව ඔබ හැම දිනාටත් රටටත්
ලෝකයටත් ලැබීමෙන් මීට වඩා වාසනාවන්ත සෞභාග්‍යමත් වසරක් වීම සඳහා පිරිසිදු පැතුම් පාරමිතාවන් සේ පිරීම සෑම කෙනෙකුගේම අදිෂ්ඨානයක් බවට පත් කරගනිමින් නව වසරට මුහුණ දීම සුදුසුයි කියලා කල්පනා කරනවා. අතිපූජ්‍ය උඩුවේ දමලෝක අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ ආශිර්වාදාත්මක වදන් සඳ මණ්ඩලයේ 2020 අවසන් සඳ මණ්ඩල තුළ 2021කට ප්‍රවිෂ්ටියට අත්‍යවශ්‍යයි. ඔබතුමා ස්වර්ණවාහිනී ආයතනය කියලා කියන්නේ අපේ රටේ දීර්ඝ කාලයක් විශාල මෙහෙවරක් අපේ සමාජ යහපත සඳහා සමාජ සෝධනය එහෙම නැත්නම් පිරිසිදු භාවය ක්‍රමවත් භාවය ඒ වගේම හොඳ යහපත් සිතිවිලි ගොඩනගන්නට කටයුතු කරපු ආයතනයක්. ඉතින් ඒ ආයතනය සුදේව මහත්තයා ආවට පස්සේ ආපහු නැවත අර්ථාන්විත ලෙස ගොඩනැගෙන බව අපි හරි සතුටින් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා ඔබතුමා ඇතුළු ස්වර්ණවාහිනී ආයතනයටත් මුළු මහත් රටටම විශේෂයෙන්ම අපේ රටේ ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම අපි දන්නවා ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමා අපේ රට බේරා ගැනීම සඳහා සුවිශාල කැපකිරීමක් කරනවා. ඉතින් ආරක්ෂක ලේකම්තුමත් හමුදාපතිතුමත් විශේෂ උසස් වීම පවා ලැබුවා මේ දිනවල. ජෙනරාල් නිලයට උසස් වීම ලැබුවා. ඉතින් ඒ දෙපළ ඇතුළු ත්‍රිවිධ හමුදාව පොලිසිය පොලිස්පතිතුමාලා ඒ ප්‍රධානීන් ඇතුළු මුළු මහත් රටටම මොකද විශේෂයෙන්ම මේක අපි මානසික වශයෙන් සිතිවිලි වලිනුත් වැටිච්ච හැම පැත්තෙම කඩා වැටිච්ච රටක් බවට පත් වෙලා තියෙන්නේ. හැබැයි ලෝකෙත් අද ඒ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ රට ගොඩනංවන්නට කිසිම පක්ෂ ජාති ආගම් ભેද වලින් තොරව සමගියෙන් අපේ රටේ ඉපදිච්ච හැම දෙනාටම සැනසille කටයුතු කරන්න පුළුවන් රටක් බවට පත් කර ගැනීමට අවශ්‍ය කරන චිත්ත ශක්තිය සහ සිතිවිලි වල ඇති කරගත යුතු ගුණාත්මක භාවය ගොඩනගා ගැනීමට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන මුළු ලෝකයේම සුවපත් වේවා සියලු දුක් කරදර බාධක වසංගත තත්වයන් දුරු වෙලා සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ රැකවරණය අපි අද මේ වැඩසටහන තුල අපි ඊතා වචනේ පරිසමාප්ත අර්ථයේම පිරිසුදු හදවතින්ම අපි තුන්දෙනාම කතා කළේ දෙවියන් පිළිබඳව කල්යාණ මිත්‍රයෝ හැටියට හිතලා අදුච්චමාන ඇත්තෝ පිළිබඳව අපේ කිසිම අහිතක් නැහැ. මේ බුදුදහමට අනුව ඔබතුමා අපි කිසිම අමනුෂ්‍යයෙකුට කරදර කරන්නේ නැහැ. ඔය දැන් ඔය සමහර අය කියනවා ගැට ගහනවා, එලවනවා, බඳිනවා. එහෙම මුකුත් බුදුදහමේ නැහැ. බුදුදහමේ හැමතිස්සෙම තියෙන කරුණු කාරණා අවබෝධ කරවීම තුළින් දැන් මෙතන අමනුෂ්‍ය කෙනෙක් ඉන්නවනම් මෙතන එයාට ගැලපෙන්නේ නැහැ. මොකද මිනිස්සු ඉන්න තැනක් නිසා අපි එයාට කියනවා එයාට ගැලපෙන තැනකට යන්න කියලා. ඒකට කාරණා තමයි අපි එයාට ගොනු කරලා දෙන්නේ. ඉතින් අන්නේ විදිහට අපේ රටට අපේ රටේ මේ සත්පුරුෂයන්ගේ වාසස්ථානය හැටියට සලකන මේ රට තුල ධර්මද්වීපය තුල එහෙම අමනුෂ්‍ය බලවේග ඇත්නම් ඒ සියලුම අමනුෂ්‍ය බලවේග ඒ ඇත්තොන්ට සුසුතැන් වලට ගිහිල්ලා ඒ ඇත්තොන්ගේත් සංසාර ගමන සුවපත් කරගන්න ශක්තියක් බලයක් කරගනිත්වා සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයක් ලැබිලා ඔබ අපි හැමදෙනාටම සුන්දර වූ ජීවිත ගත කරන්නට වාසනාවන්ත ලෝකයක් රටක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද සඳ මණ්ඩලයට අපට මේ ආකාරයෙන් ජීවිතය කියා දුන් අතිපූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා 2021 වසරේදී සඳ මණ්ඩලයට අපට බුදුදහම තුළින් ජීවිතය කියා දෙන්නට ඔබ වහන්සේට හැකියාව ශක්තිය ධෛර්යය සැර ලැබේවා. ඒ වගේම අතිපූජ්‍ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්කිත ස්වාමින් වහන්සේ ඔබ වහන්සේටත් චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අප 2021 වසරේදී මෙලෙසම අපේ ආදරණීය මේ කල්යාණ මිත්‍රයින්ට ජීවිතය කියා දෙමු අපේ හාමුදුරනේ. හිතවතුනේ පින්වතුනේ 2021 ගෙවී යනවා. නැගිටීම් වැටීම් අප සැමට පොදුයි. 2021 දී අපි ඒ වැටීම් තුළ යලි නැගිටින ක්‍රමය සොයා යමු. අපි ශක්තිමත්ව අපේ ජීවිතයට මුහුණ දෙමු. ඔබට වාසනාවන්ත 2021 වසරක් වේවා. අපි නැවත මුණ ගැහෙමු ජනවාරි මාසයේ තුන් පොහෝ දිනේදී සඳ මඩලයට ජීවිතය දකින්නට.
වසර 2500ක් තුරාවට නෙත නිතිවරා ගත දිරිවඩා වනපොත් කොට සිතින් සිත වැඩම වූ ශ්‍රී ගෞතම සද්ධර්මය පිණිමුතුවට හිමිදිරියේ ගම් නියම්ගම් සැරිසරා බෙදාහල සුභාෂිතයේ අනුහසින් සදහම් සිල්ස්වරේ ශාන්තිය විඳගන්න. ඒහි පස්සිකෝ එන්න ධර්මය දකින්න.